තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු මේ ධම් සභා මණ්ඩපයේ වැඩ සිටින සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් සහ මෙහෙණවරුන් වහන්සේලාගෙන් අවසරයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දිනත් අප මේ සූදානම් වන්නේ සඳුදා දිනයන්හි පවත්වන ධර්ම සාකච්ඡාවට සහභාගී වීම සඳහායි. ඒ සඳහා මේ ධම් සභා මණ්ඩපයට වැඩම කර සිටිනවා නම කියන්න අවසරයි පූජ්‍යපාද ගෞරවනීය අලව්වේ අනෝමදස්සී ස්වාමින් වහන්සේ. ඉතින් අප සියලු දෙනාම දෙපා නැමද ස්වාමින් වහන්සේට ආරාධනා කර සිටිනවා අද දින ධර්ම සාකච්ඡාව පවත්වන ලෙසට ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් අපි මේ සූදානම් වෙන්නේ බුදුරන් වහන්සේ වදාළ ජීවිතයේ ඇත්ත හොයන ඒ ධර්මය සාකච්ඡා කරන්නට. අපට එවැනි උතුම් දහමක් කතා කරන්න, ජීවිතයේ ඇත්ත හොයන දහමක් කතා කරන්න අවස්ථාවක් ලැබීමම මේ මනුස්ස ජීවිතයේ අපි ලබන වටිනා අවස්ථාවක් වෙනවා. ධර්මයේ කතා කරනවා කියලා කියන්නේ වචන ටිකක් කතා කිරීමට පමණක් සීමා වීම නෙමෙයි. ඉතින් ඒ නිසා තමයි ධර්මයේ කතා කිරීම වැදගත්කම තියෙන්නේ. ධර්මයේ කතා කිරීම තුළින් ආධ්‍යාත්මය තුළ විචක්ෂණයක් ගොඩනගෙන නිසා, ඒ විචක්ෂණයකට ඉඩක් ඉස්මතු වෙන නිසා, ඒ විචක්ෂණය තුළින් ප්‍රඥාවට ආහාරයක් වෙන නිසා බුදුරන් වහන්සේගේ ධර්මයේ කතා කිරීමම මාර්ගයට උපකාරයක් වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ අවස්ථාව තුළින් අපේ ජීවිතය තුළ මාර්ගයක් උපදවා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි මේ කාරණාව තුළින්, මේ අවස්ථාව තුළින් අපට සැබෑම ප්‍රයෝජනෙ ගත්තා බවට පත් වෙන්නේ. මේ දවස්වල අපි බොහෝ වෙලාවට කරපු දේශනා තුළදී ගොඩාක් පැහැදිලි කරලා පෙන්නවා ජීවිතයේ ඇත්ත හොයන කෙනෙකුට, සත්‍යවාදී කෙනෙකුට දර්ශනවාදී අසරණකමක් ඇති වෙච්ච තැනදී ලෝකේ සත්‍යයක් පෙන්වන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරා යොමු වෙන ආකාරය. ඒ ආකාරයට යම්කිසි කෙනෙක් දහමට යොමු වෙද්දී සක්කාය දිට්ඨිය කියන මේ දැක්ම ඉක්මවමින් තමයි ඒ දහමට අනුගත වීම සිද්ධ වෙන්නේ. ඒ දහමට අනුගත වීමක් ඇති වෙච්ච තැනදී අපට අපේ ලෝකෙට ආවේනික කිසිදු විග්‍රහයක නිවැරදි බවක් වූ දැක්මක් ඉදෙන්නේ නැහැ. අපේ ලෝකෙට ආවේනික වූ විග්‍රහයක දකින සියලු දැක්ම තවත් වූ හරි දැක්මක් කියලා ලැබීමක මැනීමකින් තොරව ඒ දැක්ම වැරද්ද දකින්න එක විතරයි සිදු වෙන්නේ. හැබැයි තවත් වූ නිවැරදි වූ දැක්මක් බව ලැබිලා ඒකට අනුව මේ තමන්ගේ කොටු වෙච්ච රාමුවේ එක දැක්ම වැරදි කියලා දකිනවා නම් අර නිවැරදි දකින්නා වූ ඒ දැක්මත් ආයෙත් තමන්ගේ පැත්තට කොටු වෙලා. එහෙනම් එහෙමත් වෙන්නේ නැති සැබෑවටම ඊතර වීම ප්‍රායෝගිකව සිදුවෙන ආකාරයටයි සක්කාය දිට්ඨිය තමන්ගේ පැත්ත දැක්ම කියන කාරණාවේ වැරද්ද දකින්නේ. ඉතින් මේ සියල්ලකටම උපකාර වෙන විදිහටයි මේ සාකච්ඡාව අපි කරන්නේ. දැන් අපි අද ගොඩක් වෙලාවට හරි කැමැති, හරි දැන් තමන් කරන කාරණාවක් කරදී හරි කාරණාවක් එක්ක. ඒ කියන්නේ අපි හැම වෙලෙම කොහෙන් හරි අස්මීති කියන නැත්නම් අයමහම අස්මීති කියන මේ මම වෙමි කියන කාරණාවකට යන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ
කකුලක් කොහේ හරි තියාගෙන තමයි එකක් අතහරින්නේ. අර වඳුර අත්ෙන් අත්තේ පනින්න එක අත්තක් අල්ලගන්න අපේක්ෂාවෙන් අනික් අත්තෙන් පනින්නේ වගේ මොකක් හරි පැත්තක දෙයක් කකුල පැත්තකින් තියාගෙන අනිත් දෙයට කරා යමු වෙනවා. අනිත් දෙය අතහරිනවා. එහෙම යමු වුණා කියලා මේ ඒ කාරණාවෙන් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන වැඩපිළිවෙලක් සිදු වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඉතින් මේ නිසා ඔබට යොමු වෙලා තියෙන හිතලා ධර්මයේ තුලින් අහන්න තියෙන ප්‍රශ්න තියෙනවා නම් දැන් මේ සඳහා අවස්ථාව අහන්න. ත්වන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ගියවර සාකච්ඡාවේ මේ නිදා ගන්න විට මම ඉන්නේ කොහේද යන ප්‍රශ්නේ මතුවුණා. ඒ නිසා මම විමසන්න උත්සාහ කළා නිදා ගන්නවා කියන්නේ මොකක්ද කියලා. නිදා ගන්නවා කියලා පෙන්වන්න පුළුවන් අවස්ථා දෙකක් බව පෙනුණා. එකක් තමයි නිදා ගැනීමට පෙර අවස්ථාව. ඒ කියන්නේ මම දැන් නිදා ගන්න ලෑස්ති වෙලා ඉන්නේ කියා දැනගන්න අවස්ථාව. ඒ අවස්ථාවේදී නිදා ගන්නවා කියා දැනගන්නේ අනාගත සිද්ධියක් බව පෙනුණා. නිදා ගන්නවා කියා පෙන්වන්න පුළුවන් අනික් අවස්ථාව තමයි නිින්දෙන් ඇහැ ඇරුණු අවස්ථාව. ඒ කියන්නේ මම මෙතෙක් වෙලාවක් නිදාගත්තා කියා දැනගන්න අවස්ථාව. ඒ අවස්ථාවේදී දැනගන්නේ අතීත සිද්ධියක් බව පෙනුණා. එතකොට නිදා ගන්නවා කියා මම ව්‍යවහාර කරන්නේ අනාගත සිද්ධියක් සහ අතීත සිද්ධියක් දැන ගැනීමට නේද කියලා හිතුණා. මේ අවස්ථා දෙක අතරේ කාලපරතරයක් තියෙනවද යන්න ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ ගැන හොඳින් විමසන විට හිතුණා කාලපරතරයක් නැහැ කියා. මොකද එහෙම කාලපරතරයක් තිබුණා නම් ඒ අතරමැද අවස්ථාවත් මම දැනගන්න ඕන නිසා එහෙම දැන ගැනීමක් මගේ ප්‍රත්‍යක්ෂේ නැහැ. ඒ නිසා නිදා ගන්නවා කියන්නේ මූලික වශයෙන් අර දැන ගැනීම දෙකට තමයි කියලා හිතුණා. ඒ නිසා දැනගන්නවා කියන්නේ මොකක්ද කියලා ඊළඟට විමසුවා. ඒක විග්‍රහ කරන්න බෑ. දැනගත්ත දේ නම් පෙන්වන්න පුළුවන්. දැනගත්ත දේ අර කලින් කිව් විදිහට අතීත අනාගත අවස්ථා දෙකක්. දැනගත්ත කෙනා කවුද කියලා විමසුවා. ඒ කෙනා මා බව පෙනුණා. එහෙනම් නිදා ගන්නවා කියන්නේ මම දැනගන්න දෙයකට නේද කියලා හිතුණා. එහෙනම් කනවා, බොනවා, ඇවිදිනවා යන සෑම ක්‍රියාවක්ම මම දැනගන්න දෙයක් නේද කියලා හිතුණා. කොටින්ම ජීවත් වෙනවා කියන්නේ මේ වගේ දැනගන්න දේවල් ගොඩකට නේද කියලා හිතුණා. එහෙනම් මෙතන නිදා ගන්නවා, කනවා, බොනවා, ජීවත් වෙනවා කියලා ක්‍රියාකාරීත්වයක් නැද්ද? දැන ගැනීමක් විතරද තියෙන්නේ යන ප්‍රශ්න මතුවුණා. ඒ වගේම දැනගත්ත කෙනා මා කියලා කිව්වට දැනගන්නේ මේ දේවල් කියලා කිව්වට දැනගන්නවා කියලා කියන්නේ මොකකටද කියලා විස්තර කරන්න බෑ. හැබැයි දැනගන්නවා කියන්නේ මොකක්ද කියන්න දැන මම ජීවත් වෙනවා කියලා එකක් කරනවා. මේක ලොකු අවුලක් බව පෙනුණා. නමුත් තවදුරටත් විමසන හැටි පෙනුනේ නෑ ස්වාමීන් වහන්සේ. මට අනුකම්පාවෙන් තවදුරටත් මේ දැනගන්නවා යන කාරණාව විමසන හැටි පැහැදිලි කර දෙන්න. ත්වන් සරණයි. ත්වන් සරණයි. දැන් තව හිතන්න පුළුවන් ඉතින් දැන් මම දැනගත්තේ මම කියලා කිව්වනේ. එතකොට දැනගත්තේ මම දැනගත්තා නම් ඒ මම කවුද? දැනගත්තේ මම කියන කාරණාව එකක් දැන ගැනීමක්නේ. දැන් දැනගත්තේ මම කියන කාරණාවක් දැන ගැනීම. එතනත් හිතන්න හොඳ කාරණාවක්. එතකොට ඒ මම දැනගත්තේ මම කියලා දැනගත්තේ කොහෙන් ගත්තත් අපිට තියෙනවා මේ අවසානයක් වෙන්නේ නැති ප්‍රශ්නයක් ඉතුරු වෙන හිතන්න ඕන කාරණාවක් ප්‍රකට වෙන මේ අවස්ථාවක්. ඊළඟට දැන් දැනගන්නවා කියන කාරණාව දැන් ඉබේ වෙච්ච කාරණාවක්ද? නැත්තම් දැන් අර මම දැනගත්තා කියලානේ හම්බුනේ. දැන් මම දැනගත්තා නම් ආයෙ හිතන්න පුළුවන් මම දැනගත්තා කියන කාරණාවක් දැනගත්තනේ. ඒක දැනගත්තේ කොහොමද? එහෙනම් මේ දැන ගැනීමයි මමයි දෙන්නම එකක් වෙලාද මේ තියෙන්නේ? ඒ දැන ගැනීම දැන් මම දැනගත්තා කියන කාරණාව යෙදුන එකත් දැන ගැනීමක් වෙලානේ. එතකොට එහෙනම් ඒක සිදුවුනේ දෙන්නම එකක් වෙලාද? මම මොද දැන ගැනීම වෙලා තියෙන්නේ.
එහෙනම් මේ දැන ගැනීම කියන්නේ මොකක්ද? දැන් අන්න මම පැත්තක ඉතුරු වීමක් වෙන්නේ නැතුව කොහෙන් හරි හොයාගෙන යන්නට ඕනේ දැන ගැනීම කියන කාරණාව හොයද්දී ආයේ මම පැත්තක ඉතුරු වෙන්නේ නැති වෙන්නට ඕනේ. මොකද මම පැත්තක ඉතුරු වෙනවා නම් දැන ගැනීම ගැන හොයලා ඉවරෙදී මම ඉන්නවනේ. දැන ගැනීම ගැන හොයලා ඉවරෙදී මම ඉන්නවා. එහෙනම් මම පැත්තක ඉන්නේ නැතුව කියන්නේ ඉතින් අපිට නැති වෙන්නේ නැහැ. අපි අර අනිත් පැත්ත ටිකත් වටෙන් හොඳට හිතලා බලන්නට ඕන. ඊළඟට ඔන්න ඔය විදිහට යම්කිසි කාරණාවක් එක්ක අසරණකමක් ඇති වෙච්ච තැනදී අපිට එතනින් එහාට හිතන්න ඕන විදිහක් එන්නේ නැත්නම් අන්න බුදුරජාණන් වහන්සේගේ එතන ජීවිතය ඇත්ත හොයන ධර්මයකට යොමු වෙන්න අවස්ථාවක් තියෙනවා හිතන්න ඉඩක් නැති තැනදී අසරණ වෙච්ච තැනදී එතෙක් වෙන්නේ නැහැ. එහෙම අවස්ථාවක් ආවට පස්සේ මම හිතන්නේ අපි මේ ළඟදී දේශනා කරපු ဒုတိ ය ද්වය සූත්‍රය පෙරේදා හවස 6ට කරපු දේශනාවේදී අපි ඒක ලස්සනට පැහැදිලි කරලා පෙන්නුවා. ඒ කියන්නේ බුදුරණන් වහන්සේ පෙන්නනවා දෙකක් හේතු කරගෙන දැන ගැනීම සිදු වෙනවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. අසත් රූපත් හේතු කරගෙන ඇසේ දැන ගැනීම සිද්ධ වෙනවා. දැන් අපට හොයන්න යන්න පුළුවන්. දැන් ওই කාරණාව ඇහෙනකොට හොඳට හිතලා බලන්න. ওই කාරණාව ඇහෙනකොට දැන් අපි ගත්තොත් එහෙම කනත් සද්දත් හේතු කරගෙන කනේ දැන ගැනීම ඇති වෙනවා කියලා. මේ කාරණා මේ විදිහටම නිරවුල් කරගත්තා. නිරවුල් කරගෙන දැන් බලනවා හරි. කනත් සද්දයක් නිසානේ කනේ දැන ගැනීමක් ඇති වෙන්නේ. එහෙනම් මොකක්ද ඒ කාරණාව? දැන් ඔන්න කන කියන්නේ මොකක්ද? නාසය කියන්නේ මොකක්ද? නැත්නම් කන කියන්නේ මොකද්ද? සද්දය කියන්නේ මොකක්ද? හැබැයි දැන ගැනීමක් වීමට කන සද්දය අවශ්‍යයි. දැන් අපි කන හොයනකොට සද්දය හොයනකොට ඒකත් දැන ගැනීමක් වෙනවා නම් කන හෙවීමක් වෙලා නැහැ. ඒක දැන ගැනීමක් වෙලා. නමුත් අපිට හොඳටම තේරෙනවා කන කියන කාරණාවක කතාවක් තියෙනවා. සද්දය කියන කාරණාවක කතාවකුත් තියෙනවා. කනේ දැන ගැනීම කියන කාරණාවක කතාවකුත් තියෙනවා. අපි හැබැයි කන ගැන හොයන්න යනකොට අහපව් යන්නේ මොකද්ද දැන ගැනීමකට. සද්දය ගැන හොයන්න යනකොට මොකකටද යන්නේ? අහපව් යන්නේ දැන ගැනීමකට. දැන් එතකොට කන කියන කාරණාවත් සද්දය කියන කාරණාවත් කියන කරුණවලට ඉඩක් ලැබෙන විදිහේ ඉඩක් යෙදිලා නැහැ. මේ හිතීම යොමු වෙන්න අර විදිහේ හිතීමත් එක්ක සිහිය වීරිය නොවන හොඳට වර්ධනය වෙන්නට ඕන. නැත්නම් අපි ගලපනවනේ අපිට කන සද්දය කියන එකට මොනවා නිර්වචනයක් එනවා. දැන් කනයි සද්දයයි හේතු කරගෙන කනේ විඥානය කියන කාරණාව ඇතිවීම තින්නම් සංගති පස්සෝ. දැන් අපි මදුපිණ්ඩික සූත්‍රෙත් පැහැදිලි කරා. ඒකෙත් ඉස්මතු කරලා පෙන්නනවා තින්නම් සංගති පස්සෝ. දැන් මේක මෝඩකමක පැවැත්මක්ද නුවණක පැවැත්මක්ද? මෝඩකමක පැවැත්ම. දැන් අපට මේ පැවැත්ම ඔවුනේ කනයි සද්දේ නිසා කනේ විඥානේ නේද? හරිනේ. ඔවුනේ ඒක. දැන් හරිද යන්නේ? දැන් මෝඩකමින් දෙක තියෙන ඇත්තෙන්ද? ඒක හරිනේ. ඒ කියන්නේ කනයි සද්දයයි නිසා කනේ විඥානේ. ඔව් හරි. දැන් මෝඩකමින් තියෙන එකක් වෙලා නැහනේ. හරි. ඒ කියන්නේ අපට නම් මේ හේතුඵල ධර්ම හම්බෙන්නේ කොහොමද දන්නවද? විද්‍යාව ප්‍රත්‍යයෙන්. විද්‍යාපත්‍ය සංඛාරා. විද්‍යාව ප්‍රත්‍යයෙන් ස්පර්ශය. විද්‍යාව ප්‍රත්‍යයෙන් නාම රූපය. විද්‍යාව ප්‍රත්‍යයෙන් මේ සලආයතන. ඔක්කොම විද්‍යාව ප්‍රත්‍යයෙන්. ඇයි හරි දෙයක් නේ හම්බෙලා? මේ ඊතර වීම කියන කාරණාවකට එන්න ඉඩ නැහැ. හරි දෙයක් හම්බෙලා. හරි දෙයක් නෙමෙයිද? නාම රූපයි විඥානයයි ප්‍රත්‍ය තියෙන එක ඇත්ත නෙමෙයිද? ඔබ තුලින් හිතලා බලන්න.
විඥාණයට ප්‍රත්‍ය නාම රූපය කියන එක ඇත්ත නෙමෙයිද? ඇත්තනේ. ඒක ඇත්තමනේ. ඒ කියන්නේ ඒක ඒ ප්‍රත්‍ය එකයි බලනකොට එහෙනම් ඒකට ඉඩ වෙලා තියෙන මොකද්ද? ඒ සිද්ධි හැම ඇත්තයි කියන්නේ විද්‍යාව. ඒකට ඉඩ වෙලා තියෙන විද්‍යාව. විද්‍යා ප්‍රත්‍යයෙන් තමයි නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය තියෙන්නේ. ඒ සත්‍යයක් නේද? දැන් මං හිතන්නේ අපි මේ ළඟදී ධර්ම සාකච්ඡාවකුත් කරා. ඒකෙදිත් පැහැදිලි කරන්න තේදුණා. අපි ඇහෙන් රූප දකිනවා කියනකොට දැන් සරලව මම මේ කාරණාව කියන්නේ. ඇහෙන් රූප දකිනවා කනින් ශබ්ද අහනවා කියනකොට මේ සිදුවෙන සිදුවීම අපේ දැන් අපි සාමාන්‍යයෙන් ඉස්සරලාම අපි ඉන්නේද්දි මට තේරෙන යම් ඇත්තක් ඔස්සේ බලනකොට කනත් සද්දයක් හේතුවෙන් කනේ විඥානීය ඊළඟට තින්න සංගති පස්සව මේ පැහැදිලි කරන පැහැදිලි කිරිල්ල මම සිදුවෙන විදිය නේද? කියන්නේ මම කියන කාරණාව දැන් අපට පුජ්‍යලිකව වෙන්වෙන් වශයෙන් ආවේනිකත්වයක් තියෙනවනේ. ඒක මම කියන කාරණාව සිදුවෙන විදිය දැන් අපට මෝඩකමනේ තියෙන්නේ. එතකොට මෝඩකම මුල් කරගෙන ඒ මෝඩකමට හරි සීමා වෙලා අපි ඇහුණ කාරණාව හරියට බාර ගන්නවා නම් ඒ මම කියන සිදුවීම සිදුවෙන එකනේ. එතන කන කියන එකත් එක්ක තමයි මම ඉන්නේ. ඒතර කනයි සද්දයයි කනේ විඤ්ඤාණය කියන්නේ මේ මම කියන සිදුවෙන සිදුවීම. ඔක මගේ සිදුවීමද මම සිදුවීමද? අපේ දැන් අපි පටන් ගන්න දැන් අපි ඉන්නේ මම ඉන්නවා කියන ආවේනිකත්වය එක්කනේ. ඔක මම සිදුවීමද මගේ සිදුවීමද? මම සිදුවීමනේ. දැන් මගේ සිදුවීම නම් ආයේ මම පැත්තක ඉන්නවනේ. මම කියන්නේ උත්තම පුරුෂ. මගේ කියන්නේ ප්‍රථම පුරුෂ. ඒතර මම පැත්තක ඉද්දී තමයි මගේ දෙයක් තියෙන්නේ. මම පැත්තක ඉන්නවා. එතකොට එහෙනම් මම සිදුවෙන එක තව එකක් නේ. දැන් මේ මගේ සිදුවෙන එකනේ. දැන් ඒක මේ වගේ දෙයක්. මම තව මේක කියලා දෙන්නම්කෝ. දැන් ඔන්න අපි හිතමුකෝ මට තියෙනවා ෆෝන් එකක්. මගේ ෆෝන් එක. දැන් මගේ ෆෝන් එක කියන්නේ මම ජීවිතේද? නෑනේ මගේ ෆෝන් එක විනාශ වුණාට පස්සේ හරි දුකක් එයි. ඊළඟට ඒක පොඩ්ඩක් ගැන හිතුණාට පස්සේ ඒක නෑ. දැන් මමම නම් ජීවිතේ වෙන්නේ. දැන් උන මගේ කකුල මොකක් කරලා කපන්න වෙනවා. දැන් ෂෝක් එකට ආ ඉන්නවා. මම කකුල නෙමෙයි මගේ කකුල. දැන් හැබැයි මම ජීවත් වෙනවා කියන කාරණාවේදී මම ජීවත් වීම කියන්නේ මගේ ජීවිතය කියනකොට මම ආයෙ පැත්තකින් ඉන්නවා. දැන් අපි මුලින්ම මේ කාරණාව දිහා බලනකොට නම් බලන්න ඕනේ මොකද මම ජීවත් වෙනවා කියන සිද්ධියයි මේ. මගේ ජීවත් වීම නෙමෙයි. ඒ කියන්නේ මට අයිති දෙයක් නෑ මගේ කියලා තව වෙනම දෙයක් තියෙනවා. වෙනම මැනිල්ලක් තියෙනවා. එහෙම දෙයක් නෙමෙයිනේ. මම ඒකට අර සාකච්ඡාව මම හිතන්නේ උපමා එහෙමත් පැහැදිලි කරලා පෙන්නනවා. ඒ කියන්නේ දැන් අපි පැත්තක විඳලා මනිනකොට අපට ආවේනිකත්ව වෙනම තියෙනවා අර සිද්ධිය වෙනම තියෙනවා. දැන් කණයි සද්දය විඥානය එකතු වීමෙන් ස්පර්ශය කියලා හම්බ වෙන්නේ මට විග්‍රහයක්. ඒක ඒ මගේ සිදුවීම ඒ මම කියන සිදුවීම නිසාද මම පැත්තක ඉඳලා මගේ සිදුවීමක් නිසාද? මම පැත්තක ඉඳලා මගේ සිදුවීමක් නිසා. ඒ නිසා මට මනින්න පුළුවන්. අර මම පැහැදිලි කරා මම හිතන්නේ මේ ළඟදී දේශනා දෙකෙත් පැහැදිලි කරා. පැයට කිලෝමීටර් 100ක යන වාහනේ වේගයෙන් යනකොට අපි පැත්ත කළා හිටියොත් අන්න අරයා 100ට යනවා. හම්බ වෙනවා. හැබැයි ඒ 100 යන වේගෙන්ම අපි ගියොත් එහෙම සාපේක්ෂ ප්‍රවේගය 0යි. 100ක් නැහැ. ඒකටම අනුව ගිහිල්ලා. එතකොට ඒකටම අනුව යනවා නම් ඒක 100ට නවද? නෑ. එතකොට 100ට බවක් හම්බෙන්නේ නෑ. ඒකට අනුව යන්නේ නැතුව පැත්ත කරලා ඉන්නකොට යන්නේ නැතුව ඉද්දි යා 100ට ගියා.
ඒ වගේ මේ කනයි සද්දයි කනේ විඥානයයි කියන කාරණාවක් කියන එකත් අපට හම්බ වුණා නම් මගේ දෙයක් ඇටියට මගේ දේ මැන්න මම පැත්තක ඉන්නවා. එතකොට අපි ලෝකේ මට්ටමින් පවා මේ ධර්මයට යමු වීමේදී මේ අර හිතපු ක්‍රමයේ අඩුවක් තියෙනවා. ඒකනේ අපිට මේක සත්‍ය දෙයක් කියලාම හම්බ වෙන්නේ. එහෙමනම් අන්න දැන් අපිට හිතන්න පැති ගොඩාක් විවෘත වෙනවා. දැන් එහෙනම් මට හම්බෙන්න විදිහක් නැහැනේ කොහොමත්ම මගේ දේ නා. දැන් අපි මේ මම ඉන්නද්දි මේ යන්නේ දහමක් හොයන්න යන්නේ. එතකොට මම කියන කාරණාවේ සිදුවීම නම් මේ කණයි සද්දයයි විඥානයයි එකතු වීම තින්න සංගති පස්සෝ මේ සිද්ධිය මම කියන කාරණාව සිදුවීම නම් අපට මූලිකවම අපේ ජීවත් වීම කියන කාරණාවට එන්නේ අපට කවදාවත් මේ කාරණාව හම්බෙන්න විදිහක් නෑ නේද? හම්බුණා නම් ඒක මගේ එකක් වෙලා. ඒ කියන්නේ මම පැත්තකින් ඉන්නවා. මම පැත්තකින් ඉඳලා තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි මූලිකව අඥානකම තුල ඉඳලා හෝ මූලිකව හොයන්න යන දහමට යොමු වෙන තැනදී පවා අපි අඩුම අපි වරද්දවාගත්ත කෝණයට සාධාරණ, ඒ කියන්නේ ඒකට සාධාරණීකරණයක්වත් අපි බහින්න යන විදිහට සාධාරණීකරණයක්වත් කරන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මම අර මුලින් ඉඳලම පැහැදිලි කරේ මේ හිතන ගතියක් ඉස්මතු වෙලා මේකට යොමු වෙදි තමයි යාට තවත් හිතීමක් කියන කාරණාවක් එක්ක විතරක් යොමු වෙන්න ඉඩක් තියෙනවා. එතකොට එහෙනම් දැන් ඊ දැන ගැනීමක් ගැන හොයාගෙන යද්දී දැන ගැනීම කියන කාරණාව ඔන්න ඇහෙනවා කනයි සද්දයයි හේතු කරගෙන කනේ දැන ගැනීමක් වෙනවා. ඒකෝට කනයි සද්දයයි හේතු කරගෙන කනේ දැන ගැනීමක් වෙනවා කියන කාරණාවේදී අපි දැන් කන පිළිබඳවත් සද්දේ පිළිබඳවත් මෙන්න මේ කරුණු දෙක හොයන්න යනකොට දැන් මේ කනේ දැන ගැනීම කියන කාරණාව දැන් මේ ඇහිච්ච දෙයත් එක්ක දැන් අන්න යමු වෙලා අහන්න. දැන් අපට ඒ බුදුරණවහන්සේ කියලා දුන්න විදිහෙදිම හිතන කාරණාවට යමු වෙලා තියෙනවා නම් අපට කිසිම විදිහකින් මේ කන කියන කාරණාව ආයි හම්බෙන්න විදිහක් තියෙනවද බලන්න. කතාවක් නෙමෙයි අර විචක්ෂණය කරනකොට ඉඩක් නැහැ. අර නන්දකවස් සූත්‍රයේ එහෙමත් නන්දක ස්වාමීන් වහන්සේ වික්ෂුණීන්ට පැහැදිලි කරද්දී පෙන්වන්නේ මම යථාර්ථ වශයෙන් දැනගෙන දැක්ගෙන තමයි කියන්නේ කියලා. දැන් අපි ඒ කියන්නේ යථාර්ථ වශයෙන් දැනගෙන දැක්ගෙන කියන්නේ මේ හිතන ක්‍රමයක් එක්ක ඉස්මතු වෙන කාරණාවක්. අහපව ලැබිච්ච කාරණාවක් නෙමෙයි. දැන් අපිට හිතෙන්නේ යථාර්ථ වශයෙන් දැනගෙන දැකගෙන කියනකොට මම පැත්තකදී කලින් හිටියා හිතපු මම දැන් ඔන්න මගේ මනසට ආපු අරමුණක දැන් අපි දැන් මනසට ආපු අරමුණකින් නෙමෙයි දේ දැනගෙන දැක්ගෙන කියන නිර්වචනය යොදන්නේ ප්‍රඥාවෙන් නම් ප්‍රඥාව කියන කාරණාව මනසට ආපු අරමුණක් එක්ක දැනගෙන දැක ගැනීමක් කියන නිර්වචනය නෙමෙයි. අපිට අර හිතන ගතියක් ජීවිතේ යොදෙන්නේ නැති වෙනාට පස්සේ අපි හැම වෙලෙම මානසික අරමුණක් තමයි එකට වෙලා එන්නේ ඉස්සරහට. හිතන ගතිය ජීවිතයේ ඉස්මතු වෙලා තියෙද්දි මානසික අරමුණ එකට වෙලා එන්නේ නැහැ. හිතන ගතිය ජීවිතයේ දෙන්නේ නැති වුණාට පස්සේ මානසික අරමුණ එකට වෙනවා. මුල් වෙනවා. එතකොට මානසික අරමුණෙන් තමයි අර ඔක්කොම කතා කරන්න තියෙන්නේ. සංකල්පයකින්. හැබැයි අර භික්ෂුණීන් ටික පවා හිතන විදියක් ප්‍රඥාවෙන් ඒ කාරණා වෙන්නේ. හිතන විදියක් එක්ක යොමු වෙලා තියෙද්දි අර දැන් ඔන්න කන සද්දේ කියන කාරණාව ගැන කතා කරනකොට හම්බ වෙන එක දැන ගැනීමක් සිදු වෙන එක යෙදෙන්නේ නේද? එතකොට එහෙනම් අර ඒකටම දැන් හැබැයි ආයෙ läග ගන්න එකක් වෙන්න බෑ. ආයෙ läග ගන්න එකක් වෙනවා නම් අපි ඒ ආයෙ මානසිකින් බොරු සංකල්පයක ආයෙ කොටු වෙන්න වෙලා. වෙන විදියකට ආයෙ läග ගන්නවා නම් ආයෙ läග ගන්නේ නැති වෙන්න ඒ අනුවම හිතීම. එතකොට ඒකයි මේකට සිහිය, වීරිය, නුවණ මේ සියල්ලක්ම අවශ්‍ය වෙන්නේ. අන්න ඒ එක්ක මාර්ගයේ ප්‍රතිපදාව හුරු වෙනවා. ඉතින් එහෙම යොමු වෙන්න එකපාරට බෑ අපට. අපි දැන් ওই විදිහට ජීවිතේ හිතන ගමන් අන්න අර දර්ශනයේ අසරණකම ආපු තැනදී දැන් ඒ කාරණාව පිළිබඳව හිතන්න යමු වෙනවා. මොකක්ද එතකොට මේ කියන්නේ? හැබැයි
අර කියපු කරුණු ඔක්කොම ටික මතක තියාගන්න. අපි ඒක හොයනකොට ආයේ බොරුවක් ඔස්සේ අපි මොනවද දේවල් දෙන්න හොඳ නැහැ. කනයි සද්දයි නිසා කනේ විඥානය නම් දැන් ඔන්න කන කියන්නේ සද්දේ කියන්නේ මොකද්ද කියලා දැන ගැනීම කියන කාරණාවක් නැතුව අපට අර ඒක ඒක අපට මනින්න විදිහක් නැහැනේ. මනින්න විදිහක් නැහැ. ඒ නිසා හෙවීමක් විතරයි තියෙන්නේ. හෙවීම කරන්නේ එතෙන්ද ගිහිල්ලා. දැන් මේ පැත්තෙන් එක මනින්න විදිහක් නැහැ. එතකොට දැන් අපි කරන්නේ ගොඩක් වෙලාවට ඕනේ කණයි ශබ්ද. දැන් කණයි ශබ්දය කියන්නේ මොකද්ද? අපි දැන ගැනීමක නේත් ඉන්නේ. කණයි ශබ්දයි කියන නිර්වචනය කියලා දෙන්න. දැන ගැනීම කියන එකට ප්‍රත්‍ය වෙන්නේ කණයි ශබ්දයි කියන නිර්වචනේ. මොකද්ද කණයි ශබ්දයි කියන්නේ? බලන්න අපි කොච්චර අසත්‍යවාදීව läගගන්න. කියන්නේ මේ තණ්හාව කියන්නේ හැම වෙලෙම නෙත්තියක්. මේ භව නෙත්තියක්. තණ්හාවෙන් කරන කාරණා තමයි පැවැත්මක නමලා දෙනවා. තත් හතරාභි නන්දිනී. ඔකනේ වෙන්නේ. ඔන්න ඔය කාරණාව එක සිදු වෙන්නේ. ඉතින් ඔතෙන්ද යන්න නැති වෙන්න ඔය හිතීමත් එක්ක යන්නට ඕනේ. ඉතින් දැන් මම කියපු කාරණාව මන්ත්‍රයක් බවට පත් වෙන්නේ නැතුව අහපව් අපි හිතන්නට ඕනේ. ඒ කියපු කරුණු එක අපි ගොඩාක් ඒ පැහැදිලි කරලා පෙන්නුවේ වරදින පැති අයින් කරන්න ආයි හරියනවා කියලා ඒක ලබා ගන්න එකක් නැත්නම් Tamanට වැටහිලා ලැබෙන එකක් බවට පත් වෙන්න හොඳ නැහැ. එහෙම වුණොත් ආයෙත් අපි අර රිංග ගන්න ගතියටම තමයි යන්නේ. නිවිට්ඨන් නාම රූපස්මින් ඉදන් සත්‍යන්ති මඤ්ඤති. ඒ කියන්නේ නාම රූපයට රිංග ගැනීමකමයි ඉන්නේ. ඇයි අපට නම් කිරීමේ ස්වરૂපයක් තියෙනවනේ නේ? ආයි මොනවද නම් කරන ස්වરૂපයක් තියෙනවනේ. ඉතින් ඒක ඇත්තයි නේද? දැන් අපි හිතමු කොවුනේ මෙතන මේ කණයි සද්ද විඥානයි කියන එක තමයි මේ කාරණාව ලැබෙන එකක් නෙමෙයි. මේකට හිතන් දියමුණාට පස්සේ මොකද වෙන්නේ? ඊතර වීමක් සිදු වෙනවා. මේක ඇත්තයි. දැන් මේ නම් කරන ස්වરૂපය ඇත්තද නැද්ද? ඒ විදිහට නම් කරන ස්වરૂපය ඇත්තද නැද්ද? ඇත්තනේ. දැන් ඒකට ඒ නම් කරන ස්වરૂපයට නිවිට්ඨන් නාම රූපස්මි. මේක ඇත්තද නැද්ද? ඉදං සත්‍යන්ති මඤ්ඤති. ඇත්තයි කියලා හංගිනවා. කවුද හංගින්නේ? අනත්තනි අත්තමානි. අනාත්ම ආත්ම වශයෙන් ගත්තයි. ආයෙත් එන්නේ ඒකමයි. පුදුම විදිහට මේ අඥානකමත් එක්ක කරකැවිල්ලක් ගැලවෙන්න බැරි වෙන විදිහට. කොහෙන් හරි මැනීමකට ගියා නම් මොන විදියකට හරි මැනීමකට ගියා නම් මොන විදියකට හරි නිර්වචනයකට ගියා නම් Tamanට ආවේනිකත්වයක නිර්වචනයක් ඇවිදිලා කොහෙන් හරි මම කියන කුඤ්ඤේ ගහගෙන ඉන්නේ. ඊතර වීමක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම වෙන්න අපි තව දුරටත් සත්‍යවාදීව හිතන්නට ඕනේ. ත්‍රිවන් සරණයි. ස්වාමීන් වහන්සේ එතකොට දැන් කන කියන්නේ මොකද්ද කියලා විමසන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේ කිව්වනේ. එතකොට දැන් කන කියන්නේ මේ මගේ මස් කන නෙවෙයි කියලා ආවත් එහෙමනම් පෙන්වන්න බැරි විදිහේ කනක් කියලා ආවත් ඒ මොකක් ආවත් එතන මේ දැන ගැනීමකට ගිහිල්ලා නේද ස්වාමීන් වහන්සේ. එතකොට නිකන් කන කියන්නේ මේ නිර්වචනයක් නැති මේ යමක් වගේ එකක්ද ස්වාමීන් වහන්සේ අන්තිමට එතන ඒකත් දැනගන්න ඕනේ අම්මෝ. ඒකත් දැනගන්න ඕනේ. ඒකත් ඒ විදිහටම දැනගන්න ඕනේ අහපුවා. එතකොට කොහෙන් හරි ආය දැන ගැනීමකට ගිහිල්ලා. ඒ කියන්නේ අපිට කොහෙන් හරි මොනවා හරි කාරණාවක් එක්ක අහපුව දැනගන්නවා. එහෙනම් එහෙම දැන ගැනීමක් වෙන්න ඒ කියන්නේ ඒ කාරණාවෙන් අපි අර මේ පැත්තේ කුඤ්ඤි ගහගෙන තමයි අපි ඒ නිර්වචනෙට යන්නේ. මේ පැත්තේ මම කියන කුඤ්ඤි ගහගෙන අර ඒ එක්කම අනුගත වීම කියන කාරණාව නැතුව අපිට නම් කරන්න අහපව දෙයක් හම්බුනවා. නිර්වචනයක් නැති ඇත්තක්. නිර්වචනයක් නැති සිදුවීම. මේක ඇත්තක් කියන කාරණාවක් වෙන්න බෑ නේද? දැන් මොන්න බලන්නකො මම මුලින්ම පැහැදිලි කරේ අවිද්‍යාවෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තියෙන්නේ. දැන් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තියෙනවා කියන කාරණාව ඒ විදිහට දැකීමකට යෙදෙනවා කියන්නේ ඒක ඇත්තක් වෙලා නෙමෙයිනේ. දැන් ඒක ඇත්තක් වෙලා නෙමෙයි කියන කාරණාව කියන එකම අහපව අපට ඔවුනේ ඇත්තක් නෙමෙයිනේ කියලා ආයේ මනයි ධම්මයි එක්ක දැන ගැනීමක් එක්ක එදිලා නම්
කොහෙන් ගියත් අහු වෙනවා. මම මේකට මේ ළඟදි කරපු දේශනා හැම එකදීම ඔයගේ පෙන්වන ලස්සන උපමාවක්. ඒ කියන්නේ අපට හැම වෙලේම තියෙන කාරණාව මොකක් හරි එකක් තියෙනවා කියන පැත්ත හෝ නැහැ කියන පැත්ත මෙන්න මේ විදිහට අපට නිර්වචනයක් වෙන්නේ. එච්චරයි වෙන්නේ. ඒක අපි පැත්තක ඉඳලා මනින නිසා. තුන්වෙනි පාර්ශවයක් එක පැත්තක ඉඳලා මනින නිසා මේ කාරණාව සිද්ධ වෙන්නේ. මම ඒ උපමාව කිව්වේ කනවැන්දුම් කාන්තාවකගේ දරුවෙක් මිරිගුවක පිනලා නානවා. ඔය කතාව මම හිතන්නේ දේශනා කීපෙම මම පැහැදිලි කරා. ඔය කතාව කිව්ව ගමන් අය හිතන් හොයන්න මොකුත් දෙන්නේ. ඒක වැරදි හරි කියන දෙයක් නෑ. කතාව හරියට අහගෙන හිටියා නම් එහෙම ඒ කතාව එක්ක එකතු වෙන්නේ නෑ. ඒක හරි වැරද්ද හොයන්න යන්න විදිහ. ඒ කියන්නේ මේ මොකක්වත් දෙන්නේ නෑ. ඒ කියන කතාවෙම කතාව යෙදිලා නෑ. හැබැයි කතාව යෙදිලා නෑ කියලා අපට ලැබෙන්නේ ඇත්තක් නේද වෙන්නේ. අන්න ඒකයි වැඩේ තියෙන්නේ. ලැබෙන්නේ ඇත්තක් වෙන්න බෑ. ලැබෙන්නේ ඇත්තක් වෙනවා නම් අහපව මේක මැනීමකට ගිහිල්ලා. ඉතින් මොනවා හරි නිර්වචනයක් එක්ක එනවා නම් අහපව මැනීමකට ගිහිල්ලා. අර දැන් ජීවිතේ හිතනවා කියන කාරණාව එක්ක අපිට හිතන්න දේවල් ටිකක් ලැබුණානේ. ඒ විදිහට මේ ධර්මයත් එක්ක හිතන්න දේවල් ටිකක් ලැබෙන්නට ඕනේ. මේ ධර්මයත් එක්ක ආයෙ නතර වෙන එකක් නෙමෙයි තියෙන්නේ. හිතන්න දෙයක්මයි දිගටම තියෙන්නේ. අන්නේ හිතන ගතිය එක්ක ජීවිතේ යෙදෙන්නට ඕන. ඉතින් ඒක ඒ හිතන අද මම කලින් කිව්වා අද ගොඩක් ලාටම හිතන ගතිය එක්ක ඉන්න නෙමෙයි කැමති. මොනවා හරි නිර්වචනයක් මනසට අරමුණක් එක්ක ඉන්නයි කැමති. එච්චරට අපි අහු වෙනවා. අන්න ඒක තමයි සිහිය, වීරිය, නුවණ. මේ කරුණු ඔක්කොම උනත් යන්නේ එකත් එක්ක. ඒ සියල්ලක්ම එක්ක ඉන්නකොට තමයි අහුවෙන්නේ නැති වෙන විදිහට මාර්ග කෘත්‍යයක් සිද්ධ වෙන්නේ. සිහිය කියන්නේ හරියට හිතනකොට එයාට සිහිය ඕන වැඩිපුර. ඒ කියන්නේ එයාට ඕන සමාධිය වැඩිපුර. එයාට බාහිරට යන්න බැරි වෙනවා. ඒ කියන්නේ හරියට හිතනකොට බාහිර වැඩ කටයුතු වලට ඒක අතහැරෙනවා. මුලින් හිතන්න පටන් ගන්න පුළුවන්. හැබැයි බාහිර දේවල් එන්නෙන් අඩු වෙනවා. ඒවා එක ඉන්න බැරි වෙනවා. අන්න කර්ණවිද සූත්‍රයේ පෙන්න අපකිච්ච අන්න කරන කරුණු අල්ප බව මේවා ටික ඕන වෙනවා. ඒකයි ඒ කාලේ ගිහියත් පවා හතර පොඩ සිල් සමාදන් වුණේ. අද අපි හතර පොඩ සිල් සමාදන් වෙන්නේ මේ එකකින් කට කියන්න බෑ. ඉතින් මේ වචන මල්ලට මල්ලයි රෙද්දයි විතරයි තියෙන්නේ. ඒ කියන්නේ එහෙම මොකක් හරි නිකන් අමුතු එකක් නේ තියෙන්නේ. හතර පොඩ සිල් ගන්නෙ මොකක් එක්කද? මේ ජීවිතේ රහතන් වහන්සේලා අනුගමනය කරමින් මේ වැඩ පිළිවෙල කරන්නේ. අර අපට ලස්සනට හම්බුනේ අංගුත්තර නිකාය 6 සූත්‍ර ගණනාවකම රහතන් වහන්සේලා අනුගමනය කරමින්. එතකොට ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්නේ සම්පූර්ණ ජීවිතේ අර දැන් මේ සෝතාපන්න අනුගමනය කරමින් එහෙම නෙමෙයි. සෝතාපන්න අනුගමනය රහතන් වහන්සේලා අනුගමනය කරමින්. එහෙම කරනකොට තනි කරම අර ජීවිතේ ඒතෙන්ද විතරක් කැප කරලා. බාහිර මොකුත් ඉදලා නැහැ. ඔන්න ඔය විදිහට නිදාස් ජීවිතයක් සිහිය වීරිය නුවණ වර්ධනය කරගන්න. ඒ එක්කම විතරක් ඉන්න. අන්න එහෙම ජීවිතයක් අපට මාසෙකට දින 4ක් හරි. ඒ කියන්නේ ඒක ඇති. බුදුරණවහන්සේත් පෙන්වුවේ එකනේ ගිහියන්ට ඒ කාලේ ඉඳලා එහෙම වෙන් කරගෙන අපි අර දවසක් කියන්නේ කොච්චර කාලයක්ද? අද උදේ ඉඳලා හෙට උදේ වෙනකම්. දවසක්. මාසෙ දවස් 4ක්. ඇයි එහෙම කරන්නේ? මේ වැඩේ කරන්න අපට කොච්චර සිහිය වීරිය නුවණක් ඕනද? අන්නේ සඳහා. එහෙම කටයුතු කරනකොට තමයි අපට මේ කරුණු එක්ක ඉදිරියට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් අපි ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. නැත්නම් අපේ කලබලයත් එක්ක අපි ආයේ කොහේ හරි අල්ල ගන්නමයි යන්නේ. කලබලය වැඩි වෙනවනේ. කලබලය අඩු වෙනවා හිතන ගතියත් එක්ක ගොඩනගෙන සතිය, වීරිය මෙන්න මේ කරුණු ටික ඉස්මතු වෙද්දී. හිතන ගතියත් එක්ක ගොඩනගෙන. ඒ නිසා අපි මේ විදිහට කටයුතු කරන්නට ඕනේ. ත්වන් සරණයි.
බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. නමස්කාර කරසිටින පළමුවේ ස්වාමීන් වහන්සේ ගී සමාන ඉදිරිපත් කර මම ඉතිරි උපංකයේ සත්සට්ඨාන සූත්‍රය විශ්ලේෂණයට ගත්තේ එතනදී අර මේ මම ඉන්න ඉරියව්ව තුළ දැන් තද ගතිය මේ උපාදානය ඒක උපාදානෙ බැඳී යාමෙන් තමයි මට මේ ගතිය හම්බුනේ තද ගතිය ඊට පස්සේ ස්වාමීන් වහන්සේ තද ගතිය මොකක් හේතුවෙන්ද සතුටින් පිළිගැනීම නිසා සතුටින් පිළිගැනීම හේතුවෙන් බැඳී යාම. ඒකෝර ස්වාමීන් වහන්සේ මට හිතුනේ මට ඇත්තටම ගතිය දැනුනේ බැඳී යාමක්. ඉතින් ලෝකයක් මට හම්බුනේ මේ බැඳී යාම නිසා නේද කියලා මට හිතුණා හිතාගෙන යනකොට. එතකොට මේ එහෙනම් සතුටින් පිළිගැනීම ඊට ඉස්සෙල්ලින් සිදුවෙන සිදුවීමක්. සතුටින් පිළිගැනීම. එතනදී මට ලෝකයක් හම්බුනේ නැහැ. ඒතකොට බැඳී යාම නිසා මට ලෝකයක් හම්බුනේ කියලා මම හිතුණා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මම හිතුවා මේ සතුටින් පිළිගැනීම කියන වචන දෙක තුල මේ සතුටින් පිළිගැනීම කියන වචන දෙක ගත්තාම කෙනෙක් ඉන්නවා දෙයක් තියෙනවා. මේ සත්ත්ව පුද්ගල භාවයේ මේ ගොඩ නැගෙන තැන. හැබැයි ඉතින් මට ඒක ගෝචර නෑ. ලොකුම අවාසනාව ඒක නේද කියලා මට හිතුණා ස්වාමීන් වහන්සේ. සතුටින් පිළිගත්තේ නැත්නම් මට ලෝකයක් හම්බ වෙන්නේ නෑනේ. අර මේ මදුපිණ්ඩික සූත්‍රය වාගේ කියලා මට හිතුණා ස්වාමීන් වහන්සේ. ඒක මං ගියේ නෑ. ඒ පැත්තට ගියේ නෑ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මම ආයෙ හිතුණා මේ සත්ත්ව පුද්ගල භාවයේ හට ගන්න තැන මෙතනකම තවත් ධර්ම කරුණු වං එනවා හොගාලා මේ අර මේ ආහාර සූත්‍රෙම අවසාන සත්‍යයේ හටගත් සත්‍යයේ පැවැත්මට ආහාර නේද කියලා මතක් මට ඒ පැත්තට ගියේ නෑ ධර්ම කරුණු ගන්න සුදුසු නැති නිසා ස්වාමීන් වහන්සේ ආයෙත් මම මේ සතුටින් පිළිගැනීම කියන එක හිතා ඉන්නකොට ස්වාමීන් වහන්සේ පිළිගත්තා නම් ඒ පිළිගැනීමක් තියෙන ඕන දෙයක් සතුටින් තමයි. ඒක දුක හෝ සැප. ඉන්න ඉරියව්ව තුළ තද ගතිය මට දුකක් වෙන්න පුළුවන් සැපක් වෙන්න පුළුවන්. එහෙනම් මට පිළිගැනීමක් උනේ මොකද්ද මේ විඳීමක්. දැන් මේ තද ගතිය කියන්නේ රූපය කියලා පටන් ගත්තට දැන් මම ආයේ විඳීමකට විචක්ෂණය කරනත් හොඳයිද කියලා මම හරි මඩ ලොකුට පැටලවිල්ලක් වුණා ස්වාමීන් වහන්සේ මෙතනින්ද මම මොකද කරන්නේ මම එහෙනම් දිගටම කිසිම පැත්තකට නොහැරි මේ සතුටින් පිළිගත්තේ දෙයක් ආපු නිසා ඉදිරියට එහෙම නැත්නම් මොකද්ද මේ විඳීම කියන්නේ විඳීමක් ආවා විඳීම එහෙනම් විඳීම මොකද්ද කියලා දිගටම කොහොමද සම්බන්ධ නොකර විචක්ෂණය කරොත් හොඳයිද කියලා හිතුණා ස්වාමීන් වහන්සේ මට මේ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ උපදේශ අවශ්‍යයි කම්පමයක දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එතනදී අම්මා විඳීම කියන කාරණාවක් ගන්න බෑ. මොකද හේතුව දැන් අපි අර පටිච්චසමුප්පාදයේ තියෙන පිළිවෙල ඒකත් එක්ක නෙමෙයි හොයන්න යන්නේ. අපි අපට දැනෙන කාරණාව එක්ක බලන්න ඕනේ. මොකද එතනදී කියන කාරණාව විඳීම කියන විග්‍රහයයි අපට විඳීම කියලා දැනෙන විග්‍රහයයි වෙනස්. අපට විඳීම කියලා දැනෙන්නේ මොනවා හරි සැප දුකක් අදුක්කම සුඛයක්. එතකොට සැප දුකක් අදුක්කම සුඛයක් කියන කාරණාවක් අපිට දැනෙනවා කියන්නේ ඒ නිර්වචනයේම සැප දුක අදුක්කම සුඛ කියන නිර්වචනයේ එකම තියෙන්නේ මොකද්ද? අපිට අතීතනාගත පච්චුප්පන්නේ චක්කු විඤ්ඤේසු රූපේසු කියන මෙන්න මේ කාරණා එක සැසඳීමක් එකයි තියෙන්නේ. එහෙම නැතු සැප දුක අදුක්කම සුඛ කියන කාරණාවක් දෙන්නේ නැහැනේ. එතකොට ඒ කාරණාවක් එක තමයි අපට ගෝචර වෙන්නේ. අපට එතනින් අපට වෙන කාරණාවක් ගෝචර වෙන්නේ නැහැ. අතන පෙන්නන පටිසමුප්පාදයේ කරුණු තුලදී පෙන්නන චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා කියලා ඒ පෙන්නන කාරණාව ඥානයක් එක්කනේ තියෙන්නේ. එතකොට චක්කු සම්පස්සජා වේදනාවනේ තියෙන්නේ. ඥානයක් එක තියෙනවා කියලා කියනකොටම ඥානයක් එක්ක තියෙන විදිහ නැහැ ඒක අවිද්‍යාවෙන් ප්‍රත්‍යයෙන් තියෙන එක නිසා. මේක හරි හිතන්න ඕනේ පැති ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඥානයක් එක්ක තියෙන විදිහක් නැහැනේ. ඥානයකට තමයි විදීම කියන කාරණා චක්කු සම්පස්සජා වේදනා. චක්කු සම්පස්සයෙන් චක්කු සම්පස්සජා වේදනා. දැන් මේ පස්සපච්චය වේදනා. මෙන්න මේ කාරණා ටික සිදු වෙන්නේ ඒ ඥානෙ. ඒ ඥානය කියන කාරණාවක් කතා කරන තැනම ඔය ප්‍රත්‍යයේ සිදුවීම වෙන්නේ අවිද්‍යාවෙන්. එහෙනම් ඥානය කියන කාරණාවෙදී ප්‍රත්‍ය සිදුවීම වෙන්නේ අවිද්‍යාවෙන් නම් ඥානය කියන කාරණාවකදී මොකක්ද විලා තිබිය යුත්තේ? විලා වෙන්නට ඕනත් එහෙනම් සම්පස්ස ප්‍රත්‍යයෙන් චක්කු ස්පර්ශ ප්‍රත්‍යයෙන් විදීම කියන එක නෙමෙයි ස්පර්ශ නිරෝධෝ විදීම නිරෝධෝ. ඒ පැත්තයි සිදු වෙන්නට ඕන නැත්තේ. ඒ ඥානයක්නේ ප්‍රත්‍ය දැකීමේ කාර්යතාවය ඥානයක්නේ. එහෙනම් ඥානයක් නම් ඥානයකට තියෙන විදිහක් නැහැ පසපච්චය වේදනා. අඥානයකට තියෙන්නේ. එතකොට එහෙනම්
අපට ඒ කාරණාවේ ඒ පිළිබඳව තියෙන කරුණු අපට හිතන්න ඒ කියන්නේ අර විදිහට හිතන්න බෑ. අපට එතනදී අපි කියන්නේ දැන් මම හැම වෙලෙම කියන්නේ දෙක විතරක් හිතන්න කියලා. දැන් ඒ දෙක දැන් අපි ගත්තොත් එහෙම තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානයි. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානයි කියන කරුණු දෙක. දැන් අපි මේ උපාදානය කියන කාරණාව ගන්න තණ්හාව කියන එක ගන්න බැරි තැනදී අපි තණ්හාවට හේතුව විදීම හොයන්න ගියාට වැඩක් වෙන්නේ නැහැ. අපි එහෙනම් අනිත් දෙක බලන්නට ඕන. එතන මේ පෙන්වන විග්‍රහ දෙකත් එක්ක වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව කියන එක. අර හැඟීමක් එන්න විදියක් නැහැ. හැබැයි අර කාරණාවෙන් එන්නට ඕන අපිට තියෙන අපට දැන් තියෙන හිතන ක්‍රමයට ගැලපෙන විදිහට. අපට දැන් තියෙන හිතන ක්‍රමයට ගැලපෙන විදිහට තමයි වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව කියන කාරණාව හොයන්න යා යුත්තේ. එහෙම නැතුව වුණොත් එහෙම අපට සංකල්පයක් විතරයි. ඉතින් ඒ නිසා තමයි අපි අර එක කාරණාවක් එක්ක පැති ගොඩකින් හිතන්නට ඕන නැත්තේ. ඉතින් ඇත්තටම දැන් අර මේ වෙනකොට මට සතුටක් තියෙනවා. ඒ කියන්නේ කොහෙන් හරි අර ගලපිලි වලට සීමා වෙනතු බොහෝ පිරිසක් අර හිතන්න පෙළඹීමකට යොමු වෙලා තියෙනවා. හැබැයි දැන් මේකෙදි අපි දැන් අර ධර්මයේ පැතිත් එක්ක හරීම මධ්‍යස්ථව බලන්න වෙනවා. නැත්තම් අපි අහපව කොහෙන් හරි අහුවෙන්න යනවානේ. කොහෙන් හරි ගලපෙන්න යනවානේ. කොහෙන් හරි ඒ කාරණාව ඇත්තයි කියලා läග ගන්න යනවානේ. අන්න එතෙන්න නැතුව ඒ කියන්නේ ඒ කියනවා එහෙම කියනවා කියලා කියන්නේ මොකද්ද? අහපව මනසට ආපු අරමුණක ජීවත් වෙනවා කියන එකනේ. එහෙම නැතුව සම්පූර්ණයෙන්ම ඊතර වීම කියන කාරණාව සිද්ධ වෙන්නේ. හැබැයි ඊතර වීම සිද්ධ වෙනවා කියන්නේ අහපව ඊතර වන බවක් ලැබුණා කියලා läග ගන්න එකට නෙමෙයි. ඒකත් හොඳට තේරුම් ගන්නට ඕනේ. ඊතර වන බවක් ලැබුණා කියලා läග ගන්න කාරණාවකට අපි අහපව යමුණා නම් එතන කිසි විදියකින් ඊතර වීම කියන කාරණාවක් සිදු වෙන්නේ නැහැ. ඊතර වීම කියන එකට අර්ථයක් වෙන්නේත් නැහැ. අහපව අපි තුලින් සිද්ධ වෙන්නේ තවත් පැනවීමක් එක රිංග ගන්න එක විතරයි. මම අර කලින් පැහැදිලි කරේ නිවිට්ඨන්නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති කියන කාරණාව නිවිට්ඨන්නාම රූපස්මින් කියන කාරණාව එක්ක අපි එදිලා ඉන්නවා. ඒ කියන්නේ එහෙම ඒක ඇත්තයි කියලා ආයෙත් නම් කරන ස්වરૂපයක් එක්ක ඉන්නවා. එච්චරයි වෙලා තියෙන්නේ. එහෙනම් එහෙම නොයන්නට ඕනේ. ඉතින් ඒ නිසා ඇත්තටම හොඳට තේරුම් ගන්න හැම වෙලෙම මේ විචක්ෂණයේ හිතීම කියන කාරණාවක යෙදීමේ කෘත්‍යයක් තමයි ප්‍රතිපදාවක් හැටියට තිබිය යුත්තේ මිසක් අහපව Tamanට läග ගන්න එකක් එහෙම නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. හොඳයි තේරුවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ තේරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ලෝකේ ජීවත් වන අප අත්දකින ඉපදීම හා මරණය ගැන මා පසුගිය දවසක විචක්ෂණයක් සිදු කළා. බුදුහාමුදුරුවෝ අපට පෙන්වා දීලා තියෙන විදියට ඉපදීම කියන්නේ ජාතිය. මෙහිදී සිදුවන්නේ ස්කන්ධ පහළවීම හා ආයතන ලැබීම. මරණය කියන්නේ ස්කන්ධ බිඳී යාම. මේ අනුව මරණය ඇති වූ තැන ස්කන්ධ තියෙන්න විදියක් නැහැ. ඒත් මරණ මොහොත දක්වාම අපට ස්කන්ධ තියෙනවා. මේ ස්කන්ධ නිසා අපට ජීවිතේ පුරාම ආයතන වගේම මරණත් ගෝචර වෙනවා. ජාතිය ඇති වෙන අවස්ථාවේ ආයතන පහළ වුණත් ඉපදෙන මොහොතේ පුද්ගලයෙකුට ආයතන ගෝචර වෙනවද කියන ප්‍රශ්නය මට ඇති වුණා. ස්කන්ධ පහළ වෙමින් පවතින මේ අවස්ථාවේ ආයතන ගෝචර වෙන්න විදියක් නැහැ කියලා මට හිතුණා. ඒ අනුව කෙනෙකුට ආයතන ගෝචර වන්නේ ජාතිය ඇති වෙලා මොහොතකට හෝ පසුව වෙන්න ඕන කියලා මා සිතාගත්තා. වෙනත් වචනෙන් කියනවා නම් අපට යමක් දැනගන්න පුළුවන් ස්කන්ධ පහළවීමකින් පසුව. ඒ වගේම ස්කන්ධ බිඳීමකට පෙර. ලෝකයට අයිති අප ජීවිතයේ තේරුම්ගෙන තිබෙන්නේ පවතින දෙයක් හැටියට. මේ අනුව අප වැටලා ඉන්නේ සාස්වත දෘෂ්ටියකට. අප මරණය දකින්නේ ජාතිය නිසා ඇති වූ ස්කන්ධ හා ආයතන නැතිවීමක් හැටියට. ජීවිතයේ පවතින තුරු අප ළඟ ස්කන්ධ තිබෙන නිසා අප මරණයත් විඳින බවත්, ජීවිතේ නැති වෙන අවස්ථාවේදී ස්කන්ධ බිඳී යන නිසා මරණය අත්දකින්න අපට ඉඩ නොලැබෙන බවත්
මට තේරුණා. සෝතාපන්න වෙච්ච සේක කෙනෙක් අපෙන් වෙනස් වන්නේ කොහොමද කියන කාරණාව ගැනත් මා කල්පනා කළා. ඒ අය ජීවිතයේ පවතින දෙයක් ලෙස දකින්නේ නැති බව මට තේරුණා. ඒ අනුව සේකීන් ජීවිතය දකින්නේ කොහොමද කියලා මා කල්පනා කළා. සකස් වීම යන අදහස මට සිහිපත් වුණා. ඒ මොහොතේ සකස් වෙන දෙයක් හැටියට මේ අය ජීවිතය දකින බව ධර්ම කාරණා මෙහි කරලා මා තේරුම් ගත්තා. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා ඉන්න ලෝකයා ජීවිතේ සකස් වෙන දෙයක් ලෙස දකින නිසා ජීවිතේ පුරා සකස් වීමේ දුක විඳින බව තේරුම් ගැනීම මට අපහසුුනේ නෑ. සකස් වීම අපට හැම මොහොතේම ලබා දෙන්නේ දුකක්ද කියලත් මා සොයා බැලුවා. සකස් වීම අනිත්‍ය නිසා අපට හැම වෙලෙම ඇති වෙන්නේ දුකක් කියලා මට හිතුණා. මේ සකස් වීම වල අයිතිත්වයක්ද අපිට නැහැ. ඒත් අප සකස් වෙන දෙයට තණ්හාවෙන් බැඳිලා ඇතැම් විට සැප වේදනා ඇති කරගන්න බවත් මට පැහැදිලි වුණා. මෙසේ දුක වගේම සැපත් මේ සකස් වීම හරහා අපට ලැබෙන නිසා අපේ සසර ගමන දීර්ඝ වන බව මට වැටහුණා. සසර යන අප විඳින දුක් ගැන මා ඊළඟට මෙනෙහි කළා. බුදුහාමුදුරුවෝ පෙන්වා දී තියෙන විදියට 3 ආකාර වූ දුක් අප ලබන බව මා තේරුම් ගත්තා. මේ දුක් වර්ග අතර සකස් වීමේ දුක ප්‍රබල බව මට වැටහුණා. මෙසේ ඇති වෙන දුක් වේදනා වලට අමතරව අප සැප වේදනා හා දුක්ඛම සුඛ වේදනාත් විඳින බව මට මතක් වුණා. ඉඳ හිට හෝ අප විඳින සැප වේදනා නිසා අප දුක අමතක කරන බවත් ඒ නිසාම දුක සකස් වන හැටි සොයලා දුකෙන් මිදෙන්න උත්සාහ නොගන්න බවත් මට තේරුණා. දුක සකස් වන ආකාරය ගැන තවදුරටත් සොයා බලන්න මේ සියල්ලම මාව යොමු කළා. ජීවත් වන කෙනෙකුට තමයි මරණ දුක ඇති වෙන්නේ. මෙය අප නිතර අත්දකින එපා වීමේ දුක නෙවෙයි. ඒ වගේම වෙනස් වීමේ දුකත් නෙවෙයි. මේක ස්කන්ධ නිසා ඇති වෙන දුකක් කියලා මා තේරුම් ගත්තා. ඒත් මරණ මොහොතේ ස්කන්ධ බිඳෙන නිසා පංච උපාදානස්කන්ධ සකස් වෙන්නේ නැහැ. ඒ අනුව වේදනාව මුක්ති විඳින්න අපට ඉඩක් නැහැ. මෙහෙම කල්පනා කරනකොට සියලුම වේදනා ඇති වෙන්නේ ජාතිය පවතින තාක් බව තේරුම් ගැනීම මට අමාරුනේ නැහැ. මරණ මොහොතේ මේ වේදනා නැතිවන බව පිළිගන්න හේතු තිබුණත් මරණින් පසු සිදුවන දේ නම් මට පැහැදිලි වුණේ නැහැ. මරණ මොහොතේ මතුවන ආශ්‍රවයන්ට අනුව ඊළඟ උපත සිදුවෙන බවයි ඔබ වහන්සේ අපට පෙන්වා දී තියෙන්නේ. ජීවිතේ පුරා අප සිදු කරන යහපත් අයහපත් කර්ම අපට ඵල දෙන්නේ නැවත ඉපදීමෙන් පසු බවත් ඔබ වහන්සේගේ දේශනාවලට සවන් දීමෙන් මා තේරුම්ගෙන තියෙනවා. මරණ දුක ඇතිවන්නේ ජාතිය නැති වෙන තැන නොව ජාතිය ඇති තැන බව මගේ විචක්ෂණය හරහා මා තේරුම් ගත්තා. ජාතිය ඇති තැනයි ස්කන්ධ තියෙන්නේ. ස්කන්ධ ඇති තැනයි පංච උපාදානස්කන්ධ පහළ වෙලා සැප වේදනා, දුක් වේදනා හා අදුක්කම සුඛ වේදනා අපට ලබා දෙන්නේ. පංච උපාදානස්කන්ධ සකස් වීම නිසා ඇතිවෙන මේ සියල්ල සංකාර දුක් බව මා තේරුම් ගත්තා. ස්වාමීනි වහන්සේ මට ප්‍රශ්න කීපයක් තියෙනවා මේ ගැන මේ සම්බන්ධයෙන් අහන්න. අපට වඩා වැදගත් වන්නේ ජීවිතයට අදාළ උපත හා මරණයද? එහෙම නැත්නම් මරණය අපට ගෝචර කරන පංච උපාදානස්කන්ධවල උපත හා මරණයද කියන එකක්. අනිත් එක තමයි ඔසේක අය ඒ தത്വයට ආවේ අවිද්‍යාව නැතිවීමෙන්ද? එහෙම නැත්නම් අවිද්‍යාව නැති වෙන හැටි තේරුම් ගැනීමෙන්ද කියන එක තව එකක්. තෙරුවන් සරණයි. ඇත්තටම මේ බුදුරන් වහන්සේගේ ධර්මයේ පාදක කරගෙන පටිච්චසමුප්පාද විග්‍රහය ඒවා පාදක කරගෙන අපේ ලෝකයේ සිද්ධියක විග්‍රහයක් අපි කතා කරන්න යෑම වැරදි. මොකද ඒ කාරණා එකක්වත් අපේ ලෝකයක සිද්ධියක් ඇත්තටම සිදු වෙනවා නම් එහෙනම් එතන ඊතර වීමේ කතාව සම්පූර්ණයෙන් නැති වෙනවා. කන්දානම් පාතභාවෝ ආයතනානම් පටිලාභෝ කියන එක ජාතිය විග්‍රහයේ තියෙනවා. කන්දානම් බෙහෙදෝ කියන කාරණාව මරණයේ විග්‍රහයේ තියෙනවා. මේ කරුණු දෙක එකට අල්ලගෙන අපේ ලෝකේ අපේ ජීවිතයේ
සිදුවෙන කාරණාවක් හැටියට අපට ලැබුණා නම් ඒක ඇත්තටම ලැබීම කියන කාරණාවෙදිම ඒක තියෙන සිද්ධියක්. ඒක හැමම තියෙන සිද්ධියක් නම් එතකොට මොකද වෙන්නේ? ඒක තියෙන්නේ මොකක් ප්‍රත්‍යෙන්ද? අවිද්‍යාව ප්‍රත්‍යෙන් එන්න බෑනේ. ඇයි? ඒක හරියටම තියෙන එකක් නේ. එහෙනම් ඒක බුදුරණවහන්සේගේ ධර්මයේ වෙන්න බෑ. ඒක ලෝකේ පවතින විදිහක්. එහෙනම් ජාති ප්‍රත්‍යයෙන් ජාතිය ඇති තන ජරා මරණ වෙනවා කියන කාරණාවේ මොනවා හරි විග්‍රහයක් ලෝකේ තියෙන විදිහක් හැටියට යෙදෙනවා නම් ඒක ඊතර වෙන දහමක් වෙන්නේ නැහැ. එතකොට ඛණ්ඩයන්ගේ පහළවීම කියන නිර්වචනය ආයතන වටිලාභය කියන නිර්වචනය මම හිතන්නේ අපි මේ ආර්ය සත්‍ය විග්‍රහයේදී ගොඩාක් කරුණු කතා කරා. මේ නිර්වචනයේ මොනවා හරි කාරණාවක් අපට ලෝකේ තියෙන ඇත්ත වූ සිද්ධියක් කියලා ලැබෙනවා නම් එතන හරි පරස්පර කියමනක්නේ. ලෝකේ තිබෙන ඇත්ත වූ සිද්ධියක් කියලා ලැබෙනවා නම් මේක මෙහිමමයි වෙන්නේ කියලා ලැබෙනවා නම් ඒක ඇත්ත වෙන්නේ කොහොමද? අවිද්‍යාව ප්‍රත්‍ය කාරණාවෙන් ඉදෙද්දි. ඒ කියන්නේ ඇත්ත වෙන්න බෑනේ. අපිට මෝඩකමෙන් තියෙන දෙයක් ඇත්තයි කියන්න බෑනේ. මෝඩකමෙන් තියෙන දෙයක් ඇත්ත කියන අපි කියමනම් පවා අපේ වැරදීනේ. මෝඩකමෙන් තියෙන කාරණාවක් ඇත්තයි කියලා කියන කියමනම තනිකරම වැරදි. එහෙනම් ඒක අපට කොහෙන් හරි නිර්වචනයකින් හම්බ වෙනවා නම් ඒක අපට ඒ කතාව සම්පූර්ණයෙන් වැරදිනවා. මොකද මෝඩකමෙන් තියෙන කාරණාවක් ඇත්තයි කියන්නේ කොහොමද? අපට මේක ලෝකයේ ඇත්ත විදියට සිදුවෙන සිදුවීමක් බව ලැබෙනවා නම් ඒක වෙනම කල්පනාවක්. ඒ කල්පනාව ඒ මරණය ඒ જાතිය පිළිබඳව කල්පනාව වෙනම විදියක්. ඒක බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන විග්‍රහය අපි ගන්න හොඳ නැහැ. ඒක ලෝකයක් ඇතිතන සිදුවෙන විග්‍රහයක්. එච්චරයි. එහෙම නැතුව අපි මේ කරුණු ගරගෙන අපි ගලපන්න යෑම ඇත්තටම ලොකු අසාධාරණයක්. මම අර හැම වෙලෙම කියවේ බුදුරණවහන්සේගේ ධර්මය මං හිතන්නේ මේ ළඟදි කරපු දේශනා කිහිපෙම. ဒုတိယ ද්වේ සූත්‍රය ඇසුරෙන් පෙරේද කරපු දේශනාව. ඊළඟට ඊයේ මදුපිණ්ඩික සූත්‍රය ඇසුරෙන් කරපු දේශනාව. ඒ වගේ මම හොඳට පැහැදිලි කරලා පෙන්නවා දර්ශනවාදීව අපේ ජීවිතයේ අසරණකමක් ලැබෙන්නේ නැති තැනදී දර්ශනවාදීව අපේ ජීවිතයේ අසරණකමක් දැනීමක් එන්නේ නැත්නම් එතනට බුදුරජාණන් වහන්සේගේ වචන පෙන්නපු ගැළපිල්ල ගැනීම කිසිදු අදාළත්වයක් නැහැ. එහෙම දර්ශනවාදීව අසරණකමක් එන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මය අපි ගන්නවා නම් එතනදී අපට වෙන්නේ තවත් වූ විග්‍රහයක් සහවුරු වීමක් විතරයි. ඒක නිසා මේ පැහැදිලි කරපු කරුණු තුලින් ධර්මයේ පිළිබඳව අපට දැනුම විතරයි නිරවුල් වෙන්නට ඕන නැත්තේ. ඒ වගේ ඒ කාරණා අපට අපේ අධ්‍යක්ෂින් ලෝකේ යම් නිර්වචනයක් තහවුරු වෙනවා නම් ඒක අපි ගත්ත ක්‍රමයේ අඩුවක් තියෙනවා. කිසිදු විදිහකින් අපට අපේ ක්‍රමයට එක අපේ වැඩ පිළිවෙලත් එක්ක ඒක හම්බෙන්න විදිහක් නැහැ. ඒ කාරණාව ඔස්සේ වැරදි විදිහට අපට යම් පොඩි තැනකින් අපි වැරදි විදිහට අපට යම් කාරණාවක් සිදු වුණා නම් එතනින් එහා සිදුවෙන ඔක්කොම වැරදි. මොකද එතනින් එහා සිදුවෙන සියලුම දේවල් Tamanට ලැබෙන දේවල්. දැන් ඛණ්ඩයන්ගේ පහළවීම ආයතනයන්ගේ පටලවාවීම මේව මොනවා හරි ක්‍රමයකට අපට මේ ලෝකේ ජීවිතයේ වෙන සිද්ධියදී හම්බ වෙනවනම් මේකට මේ බුදුරන් වහන්සේගේ ඒ කියන්නේ ඒ ඊතර වන ධර්මයේ විග්‍රහය කියන කාරණාවක් කතා කරන්න අවශ්‍යතාවයක් ඉදෙන්නේ නැහැ. ඒක අපට අවශ්‍යතාවයේදී යුක්ති මේ හිතන ගතියත් එක්ක අපිට ඒක අරගෙන ඒ කාරණාව අපි අරගෙන ලෝකයට ගලපන ලෝකයේ වෙන සිද්ධියට හිතලා හරියන්නේ නැහැ. ඊළඟට දැන් දුක පිළිබඳව දුකක් සංස්කාර දුකක් මේ කියමන මේ සියලු කියමන් පවා අපට තවත් වූ භුක්ති විඳින්නක නිර්වචනයක්. දැන් අපි ගත්තොත් යදා සංඛාරයේ කතාව කතා කරනකොට පෙන්නනවා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඒ කියන්නේ සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය කොහෙන්ද දකින්නේ? ප්‍රඥාවෙන්. සංස්කාර දුක හැටියට ප්‍රඥාවෙන් දකිනකොට ඒ මග්ග විසුද්ධියට මගයි. ඒස මග්ගෝ විසුද්ධිය. එතකොට එතරම් සිදුවෙන වැඩපිළිවෙල තමයි ආයේ ඒකක නිර්වචනයක් හැටියට ලැබීමක් සිදු වෙන්නේ නැහැ.
මේක තමයි සංස්කාර දුක කියන්නේ මෙහි. නෑ ඒක සංස්කාර දුක නෙමෙයි. අපි මේ දුකයි කියලා ලේබල් කිරිල්ලා. විසුද්ධියට මගනේ. විසුද්ධියට මග කියනකොට විසුද්ධිය කියන්නේ සක්කාය නිරෝධය. එහෙනම් ඒකට තවත් අපට කරන්න පුළුවන් නිර්වචනයක් තියෙන්න විදිහක් නැහැ. අපට කරන්න පුළුවන් නිර්වචනයක් දෙනවා නම් එතනදී එහෙනම් ඒකට අපි සංස්කාර දුක කියලා නිකන් වචනයක් විතරයි දාගන්නේ. මොකද විසුද්ධියට මග වෙලා නැහැ. විසුද්ධියට මග වුණා නම් එතන අහපව සක්කාය දිට්ඨියක ක්‍රියාකාරීත්වය කොහොමද තියෙන්න බෑනේ. කොහොමත් එහෙම එකකට ඉඩක් නැහැ. එතකොට විචක්ෂණශීලී බව මම අර මුලින්ම පැහැදිලි කරපු අවස්ථාවලත් පෙන්වුවේ විචක්ෂණශීලී බවට ඉඩක් දෙන්නට ඕන තැනදී අපි ධර්මාරම්මණයක ගැළපීමක් මනසට ආපු ආරම්මණයක ගැළපීමකට යෙදෙනවා නම් එතන විචක්ෂණශීලී බවට ඉඩක් දෙන්නේ නැහැ. අපිට ධම්මාරම්මණයක් කියන්නේ මොකද්ද? දැන් ධම්මාරම්මණයක් කියලා කියන්නේ මනසට ආපු ආරමුණ. කියන්නේ මොනවා හරි විග්‍රහ ඒක හරි කරනවා. ඒ කාරණාව හරි. දැන් දැනුම කියන්නේ මොකද්ද? ඒ ධම්මාරම්මණය. මං හිතන්නේ අපි මේ දවස් ටිකේ කරපු දේශනා කිහිපෙම සාකච්ඡා කිහිපෙමත් මම පැහැදිලි කරලා පෙන්වනවා. අර සොදේශී සේවය කරපු දේශනාවෙත් ගොඩක් ඒවා මම පැහැදිලි කරලා පෙන්නවා. ධර්මයේ හැටියට ඒ දැනුම අපට එන්නේ මොකක් එක්කද? මනසට ආපු ධම්මාරම්මණයක්. මනෝ ලෝකයක්. මානසික සංකල්පයක්. ඒ මානසික සංකල්පය දැම්මා කියලා ධර්මයේ හුවා වෙන්නේ නැහැ. ධර්මයේ දැම්මා වෙන්නේ නැහැ. අපට අපි තුලින් අපි බලනකොට ධර්මයේ කියන අපි ඇහිච්ච කාරණාව. දැන් අපි ගත්තොත් කන්දානම් බෙහෙදෝ කලේ බරස්සනිකේපෝ ඊළඟට කන්දානම් පාතු භාව ආයතනානම් පටලාව. මේ මොකද්ද? පිටින් ඇහුණ කනට ඇහුනේ. කනට ඇහිච්ච දේ දැන් හොඳට මනසට මතකයි. දැන් ඒක මනසින් එනවා ධම්මාරම්මණයක් හැටියට. මේක සංකල්පයක්නේ. ඒ සංකල්පය කියන කාරණාවකට අපට මේ ලෝකේ හැම එකක්ම අපි සංකල්පයක් කියලා බෙදලා නින්නේ. අරක සංකල්පයක් එක්ක. එතකොට මේ සංකල්පයකට විතරයි සීමා වෙන්නේ. ඒක නිසා අපි කිසිදු විදිහකින් ඒක කියන්නේ ධර්මය කියන කාරණාව සංකල්පයක් නෙමෙයි. ඒක කවදාවත් ඒක දැනුම කියන කාරණාවට දැනුම. ඒක පිට. දැනුම පිට එකක් නේ. ඒක අපේ ජීවිතේට කිසිසේත් අදාළ නැහැ. ඒක දැනුමක්. දැනුම ධර්මයේ බවට පත් වෙනකොට ඊතර වීමක්. ඒක හොඳට තේරුම් ගන්න. දැනුම බාහිර දෙයක්. ඒක සුත්‍රයට අයිති දෙයක්. සුතා, දත්හා, වචසා පරිචිතා, මනසානපෙක්කිතා, දිට්ඨිය සුප්පටි වෙද්දා. ඒකයිති සුතයට. ඒක බාහිරයි. අපේ ජීවිතේට කිසිසේත් සම්බන්ධයක් නැහැ. ඒක දැනුම. දැනුම විචක්ෂණය කරන්න යමු වෙනවා ධර්මයත් මේ ජීවිතයත් එක්ක සත්‍යවාදී විචක්ෂණය කරන්න යමු වුණාම ධර්මයේ උපකාර වෙනවා. එතකොට දැනුම තමයි උපකාර වෙන්නේ. ඒ දැනුම අනුව හිතන්න යමු වෙනකොට ධර්මය හම්බ වෙනවා. ධර්මයේ කියන කාරණාවෙන් සිදුවෙන ඊතරවීම. එච්චරයි. අත්තපටිසංවේදී ධම්මපටිසංවේදී ධම්මානුධම්ම පටිපන්නෝ. ඒ කියන්නේ ධර්මයේ සුතයට යොමු වෙනවා විචක්ෂණශීලී බවත් එක්ක ඒ සුතේ බාහිර දෙයක් මොන දැන් ඇහෙනවා ಜಾති කියන්නේ මොකද්ද? ಜಾති සංජාති ඔක්කන්ද නිබ්බත්ති අබිනිබ්බත්ති කන්දාන. ඒක සුතේ. ඒව අපේ ජීවිතේ කිසි සම්බන්ධයක් නැහැ. අපේ ජීවිතේට සම්බන්ධයක් තියෙනවා නම් ඒ කරුණු එතන ඊතරවන දහමක් වෙන්නේ නැහෙනේ. එතනයි පෙන්නපු කිසි දෙයක් අපේ ජීවිතේට සම්බන්ධයක් නැහැ. අපි දන්නේවත් නැහැ ඒවා. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒක සුතය. එතකොට ඒකේ තියෙන ටික එහෙම දැනගත්තා. අපි අපේ ජීවිතේ වෙනම හිතනවා. දැන් අසරණයි. අසරණ වෙච්ච තැනදී ඒ කියන්නේ හිතලා අසරණයි. කන්න බොන්න නැතුව නෙමෙයි සංසාරණ නිසා නෙමෙයි හිතීමත් එක්ක අසරණයි. දැන් අසරණකමත් එක්ක අන්න අරක දිහා බලනවා පොඩ්ඩක්. මොකද්ද ඒ කියන්න තියෙන එක? සුතයට යනවා. එතකොටයි සුතයට යන්නේ. එතකොට ඒක ලැබෙන්නේ නැහැ. ධර්මයේ ඉස්මතු වෙනවා කියන ඊතර වෙනවා. ඔන්න ඔච්චරයි වෙන්නේ. ධර්මයේ කියන ස්වාක්කාත සම්දිත්තිකක් ආලිකේ පස්සේ ගෝපනායක කියන ওই ගුණයත් එක්ක ඊතර වීම. මොනවා හරි ක්‍රමයකට මේ සසර සිදුවෙන විදිය, ජීවිතයේ සිදුවෙන විදිය මොනවා හරි දෙයක් එක මේ සාමුක්ඛංශික දේශනා පෙන්වන දහමක් හම්බ වෙනවා නම් ඒක මනෝ සංකල්පයක් විතරයි. ඒක ධර්මයේ නෙමෙයි. ඒ නිසා සුතේ හැටියට තේරුම් ගන්නට ඕනේ. ධර්මයේ හැටියට තේරුම් ගන්නට ඕනේ. ධර්මයේ කියන කාරණාව කවදාවත් ලැබෙන එකක් නෙමෙයි. සුතය කියන කාරණාව අපි තේරුම් ගත්තම අපට අපේ ජීවිතේ කොහෙවත් ගැලපෙන්නේ නැහැ. කොතනකටවත් ගැලපෙන්නේ නැහැ. සාමුක්ඛංශික දේශනාවකින් විග්‍රහ කරපු ධර්මයේ තුල තියෙන ඊතර වීම.
සාමුක්ඛංශික දේශනාවක නිර්වචනයේම තියෙන්නේ දිට්ඨිය මොකද්ද? ආර්ය සත්‍ය නුවණ. ඒ දිට්ඨිය මොකද්ද? ඒ දිට්ඨිය තමයි දුක්ඛ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මග්ග ඥාන වෙන විදිහට පෙන්වපු විග්‍රහය. ඒ කියන්නේ ඊතර වෙන විදිහේ දැක්මක්. ඒ විදිහ දැක්මක් නම් ලැබෙන්න විදිහක් නැහැනේ. ලැබෙන දෙයක ඇත්තක් තියෙන විදියකුත් නැහැනේ. මම අර උපමාවකුත් පැහැදිලි කරේ මේ මිරිගුවේ පිල්ලා නානවා කියන කාරණාවත් එක්ක. ඒතර ඒක ලැබෙන්න විදිහක්, ඒ කියන්නේ ඒ කතාවම හිස්නේ. ඒක කතාවම හිස් නම් කතාවක එකතු වෙන්නේ නැහැ. කතාවට කතාවක් කියලා ඒක යෙදෙන්නේ නැහැ, ගණන් ගන්නේ නැහැ එච්චරයි. ඒ කියන්නේ එහෙම නැතුව අපිට මොනවා හරි දෙයක් හම්බ වෙනවා නම් ඒ හම්බ වීම තුළම ඒක ධර්මයක් වෙන්නේ නැහැ. අපි වරද්දවලා ඒ කාරණාව ගත්තා වෙනවා. ඒක නිසා මම නැවත වතාවක් කියනවා සියලු දෙනාටම කවරදාකවත් දැනුම ජීවිතයේ යෙදීමක් එක්ක සිදුවෙන දෙයක් බවට ගන්න එපා. දැනුම කිසිදු විදියකින් ගන්න එපා. දැනුම තේරුම් ගන්න හරියට निराවුල් වුණොත් ඒක අපට ගැළපීමක් වෙන්නේ නැහැ. සාමුක්ඛංශික දේශනාව ලෙසට ඉදිරිපත් කරපු දැනුම කිසිම දවසක අපට අපේ කෝණයත් එක්ක ගැළපෙන්නේ නැහැ. අපේ කෝණයත් එක්ක ඉස්මතු වෙන්නේ නැහැ. අපේ කෝණයත් එක්ක ගැළපෙනවා නම් අපේ කෝණයත් එක්ක ඉස්මතු වෙනවා නම් ඒක සාමුක්ඛංශික දේශනාවක් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. ඉතින් ඒ නිසා ඒ හිතපු කාරණා ඒ විදිහට හිතන්න එපා. මොකද ධර්මයෙන් ඒ කරුණු ගත්තේ ධර්මයෙන් කරුණු ගත්තේවා ලෝකෙට ගැලපෙන්නේ නැහැ. ඒක දැනුමක් විතරක් හැටියට අපි ඒක අහලා දරා ගන්නට ඕන. ත්‍රිවන් සරණ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා මේ හිතන්න විචක්ෂණය පටන් ගත්තේ ජීවිතයේ අත්දැකීමකින්. දැන් එතකොට ජීවත් වෙනකොට මට දැනෙනවා මම වයසට යනවා. මම මහලු වෙනවා. මම ලෙඩ වෙනවා. දැන් මට මරණයත් ඇති වෙනවා. මරණ දුක කියන එකක් දැනෙනවා. මොකද්ද මේ මරණය? මොන වගේ දුකක් ඇති වෙයිද මේ වෙලාවට? එහෙම තමයි මම පටන් ගත්තේ. එහෙම පටන් අරන් ඊට පස්සේ ධර්මයෙන් එකට කාරණා හෙව්වා. ඒ වෙනකොට තමයි අර සංස්කාර ස්කන්ධ පහළ වෙලා තියෙන නිසා තමයි මරණ දුක ඇති වෙන්නේ. අන්න ඒ වගේ කරුණු ස්කන්ධ ඇති තාක්කල් මේ දුක් ඇති වෙනවා. ඒවා සකස් වෙන දුක් කියන තැනට මම ආවේ. එතකොට කොහොමද ස්වාමීන් වහන්සේ ඉස්සරහට යන්නේ? මම ඇත්තටම ජීවිත අවස්ථාවකින් පටන් අරන් තමයි ධර්ම කාරණාවලට ගියේ. නෑ අම්මා ඒ ජීවිත අවස්ථාවේ පටන් ගත්ත කාරණාවේ හිතීමේදී අපි ධර්ම කාරණාවට යෑමකදී අහපව ගැළපීමකට එනවනේ. අපට ඕන විදිහට යන්න බෑ ඒ කිසිම කාරණාවකට. අපි ජීවිතේ කාරණාව තුල අසරණ ඒ කියන්නේ අපිට ජීවිතයේ තුල අපි යෙදෙන කාරණාව තුල උපරිම හිතලා අපි අසරණ වෙන්නට ඕනේ. අසරණ වෙන්නේ නැතුව අපට අහපව අපේ ජීවිතයේ සිදුවෙන සිද්ධියක් තහවුරු වෙන එකක් වෙනවා. ඒ කියන්නේ මේ සිද්ධිය මෙහිමයි වෙන්නේ කියලා ධර්මයේ කියන කාරණාව අර කරුණු ගන්න ගියාම එහෙම අරන් හරියන්නේ නැහැ. අපි මේකේ අසරණ වුණාට පස්සේ ඒ අසරණකමින් යමු වීම. ඒ නිසා තමයි බාහිර උපකාරය කියන එක එතෙන් සම්පූර්ණයෙන් අවශ්‍යයි. එතකොට තමයි මේ ප්‍රතිපදාව විතරන විදිහට හම්බෙන්නේ. එහෙම නැතුව දැන් ඔය අම්මා කියපු කාරණාව දැන් අපි හිතමුකෝ ඔච්චර දෙයක් කියන්න කලින් අපිත් එක්ක කතා කරන්න යමුනා නම් එක කාරණාවක් පිළිවෙත එතනින්ම කියනවා නෑ ඔහොම ගන්න බෑ. එතකොට දැන් අන්න බාහිරින් මේ කාරණාවට උපකාරය ලැබෙන්නේ. දැන් බාහිරින් ඒ කාරණාවට උපකාරය ලැබුණේ නැතුව අපි දැනුම දැන් ඒක වෙන්නේත් නැහැ. අපි දැනුම කියන කාරණාව පිළිබඳව අපි මුලින්ම දැනගෙන හිටියානම් මේක කිසිදු විදියකින් අපේ ජීවිතයේ යෙදීමක් නෙමෙයි. ඒ කියන්නේ ඒ දැනුම තුළ තියෙන කරුණු මම හිතන්නේ අපි ඒ ආර්ය සත්‍ය විග්‍රහය සහ පටිසම්පාද විග්‍රහය සමහර තැන් විග්‍රහ කරද්දී ඒ දැනුම තියෙන කාරණාව කිසිදු විදියකින් අපේ අත්දැකීම් ලෝකයේ නිර්වචනයකට ගැලපෙන්නේ නැහැ කියන එක මම ඉස්මතු කරලා පෙන්නුවා. එතකොට එහෙනම් අපි කවදාවත් ඒ කාරණා අපේ පැත්තට ගලපන්න යන්නේ නැහැ. මොකද ගලපන්න යන්න ඉඩක් නැහැනේ. ගලපන්න යන්න ඒක හරියට මේ වගේ දෙයක්. මම අර කිව්වේ මේ උපමාව ඒ කියන්නේ කනවැන්දුන් කාන්තාවකේ දරුවෙක් මිරිගුවේ පිළලා නානවා කියලා. එහෙම වෙන්නේ කොහොමද? දැන් ඒක හොයන්නවත් යන්නේ නෑ යා. මිරිගුවේ පීනන්නේ කොහොමද? දැන් මේව හොයන්නවත් යන්නේ නෑ. ඊළඟට මේ මම තව උපමාවක් කිව්වා. මට කාලතරණය කරන්න පුළුවන් නම් ඔන්න කාලතරණය කරලා අතීතයට ගිහිල්ලා මගේ සීයා ඉපදෙනකොට මම මරනවා. ඉපදෙනකොට මරනවා. දැන් ඔය කතාව කියමු නන්නේ ඔය කතාවේ. ඒ දැන් සීයා ඉපදුනොත් තමයි තාත්තා ඉන්නේ. තාත්තා මුන් තමයි මම ඉන්නේ. ඉතින් මම කොහොමද සීයා ඉපදෙනකොට කාලතරණය කළා මරන්නේ ඉපදෙනකොට.
එතකොට මේ කතා තුල කියමන්නේ දැන් එහෙම අපිට ඒකේ මොන හරි නිර්වචනයක් ආවනම් අපි යන්න ගලපන්න අපිට පුළුවන්. එතකොට එනම් ධර්මයේ ditthya suppati විද්‍යාව නිවැරදි වෙනවා කියනකොට සාමුක්ඛාංශික දේශනාවක අපේ කෝණි මම හිතන්නේ ද්විතීය ද්වය සූත්‍රය අහන්න මේ ළඟදිම කරපු එක ඒකේදම ලස්සනට ওই කරුණ ටික පැහැදිලි කරා කිසිදු විදිහකින් අපේ පැත්තේ මැනීමකට ඒක ඉඩක් වෙලා නැහැ. අපේ පැත්තේ මැනීමක් එක්ක ඒ ධර්මයේ හිත කන ගලපන්න ඉඩක් නැහැ. ඉඩක් නැති තැන අපි ගලපන්න බෑනේ අපට කොහොම. ඉඩක් නැති තැන අපට ගලපන්න බෑ. එහෙනම් අපට අර දර්ශනවාදී අසරණකමත් එක්ක කවුරු හරි කෙනෙක් ඒ කියන්නේ කෙනෙකුට වාසනාවකට ඒ කියන්නේ ඇත්තටම ditthya suppati විද්‍යා උනොත් යම් කිසි කෙනෙක් ඒ බුදුරයන් වහන්සේ පරම කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙච්ච අවස්ථාවේදී යාට ඒ ධර්මපරියාය ඇහෙන කාරණාවයි විචක්ෂණයයි මේ ඔක්කොම එකට සිදු වෙලා මාර්ගය ගොඩනගෙන්න පුළුවන්. එහෙම නැතුව මේ අපට සිදු වෙන්නට නම් අනිවාර්යෙන් බාහිර එයා හිතන ක්‍රමයේ එක ධර්මපරියායක් දෙන්න කල්යාණ මිත්‍රයෙක් අවශ්‍යයි. ධර්මපරියාය කිසිදු විදිහකින් තමන්ගේ පැත්තට ගෝචර වෙච්ච එකක් වෙන්න බෑ. ඒක තවත් අපට සුතයෙන් නිරවුල් කරගත් එකක් විතරයි. අපේ ලෝකේ අපි කිසිදු කාරණාවක් එක දැනගන්න බෑ. දැන් අපි මේ මම දැන් අම්මා කියපු කාරණාවම කියන්නම්කෝ. කන්දානම් පාතු භාව. දැන් ඔක් මම වෙනම නිර්වචනය කරලා තියෙනවා. ස්කන්ධයන්ගේ පහළවීම. ස්කන්ධ කියන්නේ මොකද්ද? ස්කන්ධ කියලා කියන්නේ අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර කිනපණේ දුර්ලං ගොරෝසු සියුම් කියන කාරණාව එක්ක රූපය කියන නිර්වචනය, වේදනාව කියන නිර්වචනය. එතකොට දැන් ඔහොම නිර්වචනයක් කතා කරන්න බෑ. සාස්වා උපාදානිය නතු කතා කරන්න බෑ. එතන මෙතන පෙන්නන්නේ කන්දානම් පාතු භාවය කියලා. කන්ද ගැන නෙමෙයි කියන්නේ. කන්ද. එතකොට දැන් අපිට ඒක ගන්න ඉඩක්ම නැහැ. කන්ද ගැන නෙමෙයි කියන්නේ කන්දානම් පාතු භාවය. ආයතනානම් පටිලාභය. කන්ද කියන විග්‍රහය ගන්නත් බෑ. පාතු භාවය කියන විග්‍රහය කොහොමද කතා කරන්න බෑ. කන්දයන්ගේ පාතු භාවයනේ. දැන් මේක අපේ ජීවිතේට ගලපන්න ගන්න ඉඩක් නැහැ. එතකොට මේ බුදුරන් වහන්සේ දුන්න ධර්ම කාරණා අපි හරියට බැලුවොත් එහෙම කිසිදු විදිහකින් ගලපන්න ඉඩක් වෙලා නැහැ. ඒ කියන්නේ එහෙනම් ඒ විදිහට අපි බැලුවොත් අපිට කවදාවත් ඒක ගැලපීමකට එන්නේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම අපට ඕන විදිහට ඒකේ දැනුම ගන්න යන්න එපා. අපි දැනුම විදිහට විතරක් දේශනාවන් ජවුල් කරගන්න ජීවිතේ හිතන කාරණාව කරන්න. ත්වන් සරණයි. අවස්ථාවේ සොන්නාංශ මට අහන්න තිබුණ කාරණේට සොන්නාංශක දැනටමත් සෑහඳුන් පිටු ලැබෙන සොන්නාංශ සොන්නාංශ දැන් අපි අවිද්‍යාව තුළ අපි ප්‍රායෝගිකත්වයෙන් දශමයක්වත් ඉදිරියට ගියොත් සොන්නාංශ අපි එතන අතරමං වෙනවා. එතකොට සොන්නාංශ ඒ ප්‍රායෝගිකත්වයේ අපි මම කියලා ගත්තොත් එතනම වර්තමානයක් ගොඩ නැගෙන වර්තමානයක් තියෙනවා නම් අතීතයක් තියෙනවා එතකොට වර්තමානයක් තියෙන අනාගතයක් තියෙනවා සොන්නස එහෙම බලනකොට සොන්නස අපි මෙතන මේ ප්‍රායෝගිකත්වයේ තුලම අපි අසරණ වෙනවානේ සොන්නස අපි එතන ඒ ප්‍රායෝගිකත්වයේ අපි හැම වෙලාවෙම ඇසීම දැකීම වැනි ඒ ශනයක අපි දශමයක් කෝ එතනින් එහාට ගියොත් එතන මම එක්ක ඇති වුණත් එතනම අපි අසරණ වෙනවා සොන්නස ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න අවශ්‍යයි සොන්නස තෙරුවන් සරණයි. ඔව් ඇත්තටම දැන් ඒ විදිහට හිතන එක දැන් හරි වටිනවා. මොකද හේතුව වැරද්දක් කියන කාරණාවක් කරන වැඩපිළිවෙල ඉස්මතු වෙනකොට කරන වැඩපිළිවෙලක් කියලා läග ගැනීම හතට වීමකට ඉඩක් නැති වෙනව නේද? තමන් කරන වැඩපිළිවෙලකට läග්ගන හතට වීමට ඉඩක් නැති වෙනවා. දැන් අපි කැමති තියෙනවනේ කොහෙන් හරි අපි කරන වැඩපිළිවෙලකට läගගෙන හතර වෙන්න ඉඩක්. ඒ කියන්නේ අපිට කොහෙන් හරි අපි කැමැත්තක් තියෙනවා සක්කාය දිට්ඨියක ඉන්න. ඒ කියන්නේ ජීවිතේ යෙදিলা තියෙන්නම ඒ කාරණාවක් එක්ක ඉන්න. එතකොට එහෙම ওই විදිහට හිතනද කියන්නේ හිතීමක් අවශ්‍යතාවයක් ඇති වෙනකොටම අර දැන් කොහෙන් හරි ගිහිල්ලා අපට ආවේනික අපේ ජීවිතයක් යෙදෙනවා නම් එතන තියෙන්නේම වැරද්දක් නේ. ඇත්තටම නිවැරදි වූ අපට ලැබෙන විදිහක් නෙමෙයි නිතර වීමනේ සිදුවෙන්න ඕන නැත්තේ. ඔය විදිහට අපේ ජීවිතයේ සිහිය වීරිය වර්ධනය වීමෙන් වැඩපිළිවෙලකට ඒ වැඩපිළිවෙල ලැබෙන එකක් නෙමෙයි හැබැයි. වැඩපිළිවෙල කියලා යම් කිසි දෙයක් ලැබෙන විදිහක් ආවනම්
එතනම මොකද වෙලා තියෙන්නේ? සක්කාය දිට්ඨිය. කවුද ඒක මැන්නේ? තම වෙන කවුරුත් නෙමෙයි. එහෙම නැතුව මේ විචක්ෂණ සීලී බවත් එක්ක ඔය විදිහට හිතීමම ඒ කියන්නේ ඔය විදිහට හිතීමම කියන කාරණා අපේ ජීවිතේ දෙන්නට ඕනේ. එතකොට මොකද වෙන්නේ? තවත් අර විචක්ෂණය කියන එක තීව්‍ර වෙනවා. සිහිය වීරිය කියන කාරණා වර්ධනය වෙනවා. විචක්ෂණයට අදාළ විදිහට සිහිය වීරිය වර්ධනය වෙනවා. එතකොට මේ විචක්ෂණයේ තීව්‍ර වෙනකොට අර කිසිදු විදිහකින් දැන් අපි ගත්තොත් එහෙම යව කලාපි සූත්‍රයේ පැහැදිලි වෙනවා මඤ්ඤිත අස්මීති මඤ්ඤිතයක් අයමහමස්මීති මඤ්ඤිතයක් ඊළඟට සංඤී මඤ්ඤිතයක් අසංඤී මඤ්ඤිතයක් නේව සංඤී නාසංඤී මඤ්ඤිතයක් භවිස්සanti මඤ්ඤිතයක් න භවිස්සanti මඤ්ඤිතයක් ඔය ඔක්කොම මඤ්ඤිත. එතකොට දැන් මොනවා හරි ක්‍රමයක් එක්ක අපට යම් ප්‍රතිපදාවක් එනවනම් වෙමි නොවෙමි වන්නෙමි ඊළඟට සංඤී අසංඤී නේව සංඤී නාසංඤී මේ මොනවා හරි කාරණාවක් ඉස්මතු වෙනවා නම් මඤ්ඤිතනේ. මඤ්ඤිතං ගණ්ඩෝ මඤ්ඤිතං සල්ලෝ මඤ්ඤිතං රෝගෝ ඔය විදිහ ලස්සන බුදුරණාහි පැහැදිලි කරලා තියෙනවා. එතකොට දැන් එහෙනම් අපට යම් කිසි විදිහකින් läගගෙන මෙයයි කියලා ඉන්න ඉඩක් දැන් අපි ගත්තද මම මේ කාරණාවම කියනකොට ඕනේ ඒක ඇත්තනේ එහෙම ඉඩක් නැහෙනි කියලා ආයෙ කල්ලා ගන්න පුළුවන්. එතකොට නොවන්නේ මේ මඤ්ඤිතය. නේ භවිස්සanti මඤ්ඤිතං. එතකොට එහෙමවත් එන්න ඉඩක් නැති වෙන විදිහේ ඇත්තට මේ විචක්ෂණය කරන එක කියන්නේ අපට ආයෙ ලැබෙන එකක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබතුමා ඔය අහපු කාරණාව එක්කම ඒ කියන්නේ ඇතුලෙන් එන ගතියක් තියෙනවා. මොකද්ද හිතන්න ඕන විදිය. ඉතින් ඒ නිසා කොහින් හරි අපට වෙනවනම් අපට වැරද්දක් තමයි. ඒ කියන්නේ වැරදි ස්වභාවයක් තමයි තියෙන්නේ. මොනවා හරි විදියක් ලැබෙනවනම්. ඉතින් ඒ නිසා ඔය හිතීම තව දියුණු කරගෙන යන්න ඒකට ඒ හිතන කරුණ එක්ක බලන්නට ඕනේ. කතා කරන්න. හිතන කරුණ එක්ක කතා කරනකොට අන්න ඒකට ඒ කාරණාව තව දුරටත් හිතන්න අවශ්‍ය කරුණු ගොඩාක් ඉස්මතු වෙනවා. ඉතින් ඒ නිසා ඇත්තරම ඒක වටිනවා මොනවා හරි läග ගන්න ඉඩක් නැති බවත් එක්ක ඒ අසරණකම දැනෙන එක. ඉතින් අසරණකමත් එක්ක නැමිනව හැරෙන්න අනුගත වෙනව හැරෙන්න තමන්ගේ ජීවිතයේ මොකකද läග ගන්න තියෙන්නේ? සොකී දැක්මක මොකකද läග ගන්න තියෙන්නේ? ওই විදිහට හිතන්න පෙළවෙනකොට ඒ හිතීමත් එක්ක අසරණකමයි නැමෙන්න ඕනකම ඒ කියන්නේ වෙන මොකක්වත් නැහැ. මුළු ජීවිතේම මුළු දකින විදියම ආයෙත් තමන්ගේ කියන ඒ කතාවකට ඉඩක් ඇත්තේම නැහැ. මොකක් එක්කද? විචක්ෂණශීලී බවත් එක්ක නැත්තම් läග ගන්න යනවා. ඉතින් ඒ නිසා ඒක ගොඩක් වටිනවා. තව දුරටත් එහෙම කල්පනා කරන්න. ඒත් එක්ක ධර්මයට යොමු වෙනකොට අන්න නිවැරදිව යොමු වෙනකොට නැත්තම් මේ ධර්මයට යොමු වෙනවා කියලා මේ බොරු දෙයක් කරන්නේ. ඇයි අපට අහපව අපේ දෙයකට යොමු වෙන්නේ? අපේ දෙයකට, අපේ දැක්මකට, අපි දන්න දෙයකට ආයෙ යොමු වෙන්නේ. ওই විදිහට අපි හිතන කාරණාවක් එක්ක අපේ අසරණ භාවය හොඳට දැනෙන තැනදී අන්න එතනදි තමයි අපට මොනවා හෝ නිර්වචනයකින් දැක්මක ඉස්මතු වීමක් වෙන්නේ නැති තැනදි තමයි අනුගත වීම, නැමීම, කල්යන් මිත්‍රයට නැමීම සිදු වෙන්නේ. එතෙක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ওই විදිහට හිතන එක, ඒ හිතන්න යොමු වෙන එක ගොඩාක් වටිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සන්නස එරෙන්ටන්කදී දැන් ප්‍රායෝගිකත්වයේදී එහෙම අසරණකමක් වෙනවා. එතකොට ඒ මේ ඊතර වීමේ නැත්නම් අවදි වීමේ දොරටුවම වෙන්න පුළුවන්. එහෙමනම් ප්‍රායෝගිකත්වයේම නේද සන්නස? එහෙම උත්තර සන්නස. ඊතර වීම ඇත්තටම ඊතර වීම කියන කාරණාවට යොමු වෙන්නේ මම අර දුතිදේ සූත්‍රයෙන් පැහැදිලි කරලා පෙන්නුවේ. ඒකම ලස්සනට පැහැදිලි කරනවා. එතන යෝනිසෝ මනසිකාරය ඊළඟට විචක්ෂණය, සක්කාය දිට්ඨිය ඉක්ම වීම, ඊතර වීම, මාර්ගානුගත වීම මේ සියල්ලක්ම මම ඔය කාරණාත් එක්ක පැහැදිලි කරා දුතිදේ සූත්‍රයේදී. ඒ කියන්නේ ඒ විදිහට වීමම තමයි ඊතර ඒ කියන්නේ ඒ අසරණකමත් එක්ක සිදුවෙන ධර්ම පරියායක සිදුවෙන වැඩපිළිවෙලමයි ප්‍රතිපදාව වෙන්නේ, වෙන එකක් නෙමෙයි. ඉතින් මම හිතන්නේ අහලා ඇහුවේ නැත්නම් ඒ කාරණාව ආය අහන්න දුතිදේ සූත්‍රය ලස්සනට එක විග්‍රහ කරලා පෙන්නනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සන්නස බොහොම පැහැදිලි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සමටම උතුම් වන්දනීය වූ පූජනීය කල්යාණ මිත්‍රයන් වහන්සේට මගේ নমස්කාරය වේවා. ස්වාමීන් වහන්සේ මේ හැම වෙලෙම ස්වාමීන් මේ ජීවිතයේ තියෙන සිදුවීම් අත්දැකීම්
යෙදීම ස්වාමීන් අර සිටීම කියන මැෂින් එකට දාලා අඹරනකොට ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේගේ දේශනා තුළින් මොනවා හරි උපමාවක් ස්වාමීන් වහන්සේ කිව්වහම අර අඹරන ක්‍රියාවලිය ස්වාමීන් වහන්සේ පුදුමාකාර උපනිශ්‍රයක් වෙනවා. මේ පහුගිය දවස් ඊයේ පෙරේද දුන්න මේ උපමා ටික අහපුවම ස්වාමීන් වහන්සේ ඒ පුංචි සතුටත් එක්ක ස්වාමීන් වහන්සේ මම කතා කරන්නේ ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ ස්වාමීන් වහන්සේලා මෙච්චර මේ ගන්නේ පරිශ්‍රයක් ගන්නේ ස්වාමීන් වහන්සේ මේ ජීවිතයේ තියෙන මේ අත්දැකෙන ලෝකේ ස්පර්ශ වෙන මුලාව අවබෝධ කරගන්න නේද ස්වාමීන් වහන්සේ මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ ඒ මුලාව කොහොමද අවබෝධ කරන්නේ කියන එක අවසානයේ දක්වාම පෙන්වද්දී ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ මොනවද මේ කියන්නේ කියලා ඇත්තටම අවබෝධ කරගත්තා නම් ඒක හෙව්වනම් මං හිතනවා අපිට මේ ගොඩාක් මේ ගමන යන්න පහසුයි කියලා ස්වාමීන් වහන්සේ හැම මේ ජීවිතේ හැම අත්දැකීමම ස්වාමීන් වහන්සේ දිනදා හැම ජීවිතේ අත්දැකීමක්ම ස්වාමීන් වහන්සේ මේ යෙදීමට එක්ක හඳුනා ගැනීමක් එක්ක දැන ගැනීමක් වෙනවනේ ස්වාමීන් වහන්සේ අර මානසිකාර සම්භව සබ්බේ ධම්මක මේ හැම ධම්මාරම්මණයම හඳුනා ගැනීමක් හෝ දැන ගැනීමක් වෙන්නේ ස්වාමීන් වහන්සේ දැන ගැනීම කියන එක තමා කරගන්න එක නේ ස්වාමීන් වහන්සේ මෙතන නුසුසුකම තියෙන්නේ නේද ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමීන් වහන්සේ මේ තමා කර ගැනීම මේ හඳුනා ගැනීම තමා කර ගැනීම තමා කරගත්තාම සානංශ මම හිතන්නේ මේ අර අභිනන්දති අභිවදති අජෝසත්තිටති කියලා පීඨීමක් ඇති වෙලා මේ දුක පෙළීම වෙහෙස සියල්ලම රැස් වෙනවා. ස්වාමීන් වහන්සේ ඒ අර කැමැත්ත මූලික කරගෙන මේ කරගන්න නිසා ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමීන් වහන්සේ මේ දැනගන්නවා කියන එක අර ධර්මයේ පැත්තෙන් මේ වචන වලින් කතා කර ස්වාමීන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර කියනවා තමා කරගෙන ඔක්කොම ඒවා තමා කරගන්න ස්වාමීන් මගේ කරගන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ අර මං කිව්වා වගේ උපමාව දුන්න ස්වාමීන් වහන්සේ එකම වාහන දෙකක් එකම වේගයකින් යනකොට ප්‍රවේගී බිඳුව වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කියන දෙයක අනුගත වෙලා හිතීම ඒ විදිහටම ගියා නම් අන්න ප්‍රවේගී බිඳුව වෙනවා. ඒකෙන් පිටට ඇවිල්ලා හිතන්න ගිය ස්වාමීන් වහන්සේ අන්න මගේ කරගත්තා නුසුදුසුකම කරගත්තා අන්න අතනදී එතකොට අපිට පැයට කිලෝමීටර් 100ක් යන විදිහට වේගය අහු වෙනවා වාහනේ මට හිතුනේ එහෙමයි ස්වාමීන් වහන්සේ එතකොට මේ ස්වාමීන් වහන්සේ එතකොට මේ තමා කර ගැනීම අර අභිනන්දනය කරගත්තා නම් අන දුක වෙහෙස ඇති වෙනවා එතනින් ස්වාමීන් වහන්සේ ඇත්තටම මේක හොයාගෙන යනකොට ස්වාමීන් වහන්සේ මට හිතුනේ ස්වාමීන් වහන්සේ දැන් මේ ස්වාමීන් වහන්සේ කරන දේශනා සාකච්ඡා ඔක්කොම අහපුවාම ස්වාමීන් වහන්සේ අතන මේ හොයාගෙන යනකොට හොයාගන්න දෙයක් තියෙනවද කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ අත්දැකීම් වලින් තුලින් කතා කරනකොට ස්වාමීන් වහන්සේ ඇත්තට දැනීම කියන එක සමාඩ සක්මන් කරනකොට දැනීම. එතකොට මේ දැනගන්නවා කියන හැම අංශයෙම තියෙන මේ දැනගන්නවා කියන එක හොයනකොට ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ නිර්වචනයක් නැති සිදුවීමක්. නිර්වචනයක් නැති සිදුවීමකට පිළිහිටීමට ඉඩක් නැහැ නේද ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ සම්මාර්ෂණය මෙදුණා නම් ඒ කියන්නේ අත්තතෝ සමනපස්සති. හරි මේ නිත්‍ය සම්මාර්ෂණයෙන් නොවීම යනකොට ස්වාමීන් වහන්සේ අර නාබිනන්දති ඒ පැත්තට යවෙනවා කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. හැම අත්දැකීමක්ම එතකොට අර දුක සංතාපය කියන එකත් අඩු වෙනවා සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතේදී. ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමීන් වහන්සේ කිව්වේ අර සොයාගෙන යනකොට සොයන්න දෙයක් නැහැ කියන අදහස මට ඇතිවෙන අර මේ වඳ ගැහණියක් මිරිගුදියේ ඒ දරුවන් මිරිගුදියේ නානවා කියලා කියන අනේ ස්වාමීන් වහන්සේ හරි ලස්සන අපූරු මට නම් ඇඟත් හිරිවැටලා ගියා ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ උපමාව ඉදිරිපත් කරනකොට ස්වාමීන් වහන්සේ මම නම් හිතන්නේ මේ මුළු ධර්මස්කන්ධයෙන් මේ දහම් පෙන්වන සියලු දේ මෙතන කැටි වෙලා තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ දුන්නා. මොකද ස්වාමීන් වහන්සේ ඊට ඉස්සෙල්ලා කිව්වා සක්කාය නිරෝධයක් නැත්නම් ස්වාමීන් වහන්සේ සක්කායක් කොහෙද නිරෝධනය කරන්න කියලා ස්වාමීන් වහන්සේ එහෙම නේද ස්වාමීන් වහන්සේ හරිම ලස්සනයි හරිම අපූර්ව ස්වාමීන් වහන්සේට අනේක වාරයක් අප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ මේ හිතීමට දෙයක් අපිට දීලා මේ චින්තන ශක්තිය මෙහෙवला ස්වාමීන් වහන්සේ මේක ඇත්ත ජීවිතයේ ඇත්ත යථාර්ථය අවබෝධ කරගන්න මේ ස්වාමීන් වහන්සේ කරන වැඩ පිළිවෙල ස්වාමීන් වහන්සේට අනේක වාරයක් පින් ස්වාමීන් වහන්සේ මට ඉච්චර කියන්න තියෙන ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
දරුවන් සරණයි අපි හැම වෙලෙම කරන්න ඕනත් අපේ ජීවිතයේ යථාර්ථයේ එක්ක ඒ විචක්ෂණය කියන්නේ කරුණු තමයි. ඊළඟට අපි තේරුම් ගන්නට ඕන කිසිදු විදිහකින් තමා නොකර ගන්න හඳුනා ගැනීමක් දැන ගැනීමක් කතා කරනවා කියන එකක් වෙන්නේ නැහැ. කොහෙන් හරි හඳුනා ගැනීමක් දැන ගැනීමක් කතා වෙදුණා නම් තමා නොකරගෙන කියන්නේ මේ කතාව නිකන් අපි කතා කරන්නේ කෙස් වලින් කතා කරා වගේ ඔළුවෙන් නියපොතු වලින් කතා කරා වගේ නේ. හිම වෙන්න විදියක් නැහැ. ඊළඟට තමයි මේ ලැබීමක් නැති ක්‍රියාකාරීත්වයක් නැත්නම් යථාර්ථ නැති ක්‍රියාකාරීත්වයක් කියන මොනවා හරි ඒ නිර්වචනයක් ආවා නම් එතනත් යම් ඉඩක් තියෙනවා. ඉතින් ඒ නිසා මම අර උපමාව පව පැහැදිලි කරේ එහෙම කිසිදු ඉඩක් නැති වෙන විදිහට ඒ කියන්නේ කතාවක් කියන කාරණාවේ අර්ථයක් තියෙනවා නම් දැන් මම හිතන්නේ මේ මම අර බෞද්ධයේ ධර්ම දේශනාවක් කරා ඒක දැන් යන්නේ එකක් නෑ. ඒක දැන් මම පැහැදිලි කරලා පෙන්නුවා. කියවිල්ලක් කියලා අපි මේ ජීවිතය කියන්නේ කියවිල්ලක් කියලා කතා කරනවා. කියවිල්ලක් කියන කාරණාව ඇත්ත. ජීවිතය කියන්නේ කියවිල්ලක්. ආයේ කොසිදයක් අල්ල ගන්න දෙයක් නැහැ. මෙතන සංස්කාර කියන කාරණා මේ ඔක්කොම කියවිල්ල. මේක කියවිල්ලක් එක්කම මේ ඉන්නේ. කියවිල්ලක් එක්ක ඉන්නවා කියන කාරණාව ඒක කියවිල්ලක්ද ඇත්තක්ද? ඒක ඇත්තක් වෙලා නේ ඒක කියවන්නේ. ඒක ඇත්තක් වෙලා නිසා ඒක කියවන්නේ. ඒකත් කියවිල්ලක් වුණා නම් ඒක කියවන්න බැරි වෙනවනේ. මේ ජීවිතයේ කියවිල්ලක් මේ ජීවිතයේ මේ ලබා ගන්න එකක් නෙමෙයි මේ ජීවිතයේ මෙහෙම එකක් නෙමෙයි කියන කාරණාව කියවිල්ලක් වුණා නම් අරක කියවන්නේ නැහැ. ඒක ඇත්තක් වෙච්ච නිසා කියවනවා. ඊළඟට නාම රූපයට රිංගගෙන තමයි මේ ලෝකය ඇත්තයි කියලා ගන්නෙ කියලා නම් කරන ස්වરૂපයක මේ නාම රූපෙට රිංගගෙන ඉන්න විග්‍රහයක් පිළිබඳව නම් කරන ස්වરૂපයක් එනවනම් ඒ කියන්නේ මේ හැම එකම නාම රූපෙ රිංගගෙන මේ කොහෙන් ගියත් ඒකයි කොහෙන් ගියත් ඒක දැන් මේ විදිහට නම් කරන ස්වરૂපයකට රිංගගෙන තමයි අරක ඇත්තයි කියන්නේ. නම් කරන ස්වરૂපයකට රිංගගෙන මේක ඇත්තයි කියලා ලෝකයා දකිනවා නම් නම් කරන ස්වરૂපයක රිංග ගැනීමේ විග්‍රහයක් ඉදිරිපත් වෙන්න බෑ. ඊළඟට ආය අපි කතා කරනවා විඥානයේ මායාවකට උපමා කරලා කියලා. එතකොට විඥානීය මායාවකට උපමා කරලා කියලා දැන ගැනීම කියන කාරණාව මායාවකට උපමා කිරීම කියන මේ සිද්ධිය කොහෙන් හරි විදිහකට අපි හැම වෙලෙම කතා කරන මේ හැම එකම මේ මායාවක් කියන කාරණාව එකකට උපමා කරලා තියෙන්නේ. දැන් ඒක හරිමනේ. මායාවකට උපමා කරලා තියනවා කියන එක හරිනේ. ඉතින් ඒක මායාවක් කියලා නෑනේ. ඒක මායාවක් කියලා නෑනේ. ඒක හරි වෙලානේ. මේ මායාවක් තමයි මේ ජීවිතය කියන එක. මිරිගුවක් තමයි මේ ජීවිතයේ සිදුවීම කියන කාරණාව හරි දෙයක් වෙලානේ. එතකොට ඒ සිදුවෙච්ච සිදුවීම මිරිගුවක්ද? නෑ. එතකොට අපි ගොඩාක් වෙලාවට අහපව නිර්වචනයක් එක්ක යමු වෙනකොට ආයි අපි පැත්ත කරලා ඉන්නවා. ඉතින් ඒ නිසා කිසිදු විදිහකින් මම දැන් මුලින්ම කරපු අද සාකච්ඡාවේ මුල් හරියත් මම පැහැදිලි කරා යම් කිසි විදියකින් අපට හම්බ වෙනවා නම් මේ කිසිදු කාරණාවක් යථාර්ථ වශයෙන් ලැබීමක් නෙමෙයි මේක හුදු ක්‍රියාකාරීත්වයක් මේක රිංග ගැනීමක් යෙදෙන්න ඕනේ නැහැ කියලා මොනවා හරි ආයෙත් අපේ පැත්තෙන් දැක්මක් එනවා නම් ආයෙ රිංග ගැනීමක් ඒත් අර පැයට කිලෝමීටර් 100 යන වාහනේ වේගින් යනවා වෙන්නේ නැහැ. මොකද අහපව අපට නිර්වචනයක් දෙන්න ඉඩක් වෙලා. ඒ කියන්නේ ඒ වේගයට අනුවම යනවා නම් බිඳුවයි සාපේක්ෂ වේගයේ බිඳුවයි. එහෙනම් මේ බිඳුවයි කියනකොට අරක යනවා කියලා හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඇත්තටම සිදුවීම යනවනේ. යනවා කියලා හම්බෙන්නේ නැහැ ඒක. දැන් අපට මොනවා හරි නිර්වචනයක් එනවනම් අන්න එහෙනම් අපට ඒ කතා කරන්න පුළුවන්. කියන්නේ යනවා කියන කෘත්‍යය එක්ක අර වාහන දෙකට මනින්න බැරි වෙනවා. දැන් අපට මොනවා හරි නිර්වචනයක් එනවනම් අපි පැත්තක තමයි ඉන්නේ අපෝ. මොනවා හරි නිර්වචනයක් වෙනවනම් නිර්වචනයක් කරන්න බෑ කියලා නිර්වචනයක් එනවනම් ඒත් එච්චරයි. ඒත් නිර්වචනයක්. නිර්වචනයක් කරන්න බෑ කියලා නිර්වචනයක් ආවත් ඒත් නිර්වචනයක්. ඉතින් ඒ නිසා අපි හොඳට හිතන්නට ඕනේ. ඒ වගේම තමයි සිහිය වීර්ය වර්ධනය කරගන්නට ඕනේ. මම අර පැහැදිලි කරලා පෙන්නුවේ. දැන් හරියට ධර්මයේ අහපු පිරිසක් යම්මත් හරියට ඇහුවා කියන්නේ ඕනකමින් අහලා විචක්ෂණය කරන්න යමු වෙච්ච යෙදීමක් ඉන්නවනම් ආයේ කවුරුත් කියන්නේ පිරිසක් එක්ක ඉන්නකොට පහසුයි මේ අර විදිහට සතර පොයට සිල් ගැනීමේ කෘත්‍ය සිල් ගන්නේ මොකටද කියලා දැනගන්නට ඕනේ. හතර පොයට දවසම සිල් අරගෙන රහතන් වහන්සේලා අනුගමනය කරමින් ඒ ජීවිතයක් හුරු කරන්නට ඕනේ. ඒව ජීවිතයක් මාසෙට 4ක් නේ. එහෙම හරි හුරු කරන ජීවිතයක්. හැබැයි රඟපෑමක්
පිරිසර ඒ කියන්නේ තවත් ඔන්න දැන් අපිට කවුරු හරි දිගටම ඉන්නට ඕනේ. එහෙම නෙමෙයි. එහෙම වුණාට පස්සේ අපිට අර මේ කියන්නේ රොබෝ වෙනවනේ. අපට ප්‍රශ්න ආපු තැනදී ඕනෙත් ඒ කතා කරන්න. නැතුව දැන් අපි එහෙම කතා කර එහෙම ඉන්නකොට ඔන්න අපිට කොහෙන් හරි මේ දැන් මොනවා හරි අහන්න ඕනේ. දැන් අද ගොඩාක් තියෙනවනේ ඔය ගුරුවරයෙක් එක්ක කියන්නේ කවුරු හරි එක්ක ඒ විදිහට සිහිය පවත්වාගෙන ඉන්න යනකොට මොනවා හරි අහන්න ඕනේ කියන අමුතු මේනියාවක් එනවා. මොනවා හරි කතා කරන්න ඕනේ කියලා. නැත්තම් අමාරුයි කියලා. එහෙම නෙවෙයි ප්‍රශ්නයක් ඇති තැනදී කතා කරන්නේ. ඉතින් අර විදිහට තහර්ථය හුරු කරන තැනදී අන්න ඒ කාරණාව අපි හුරු කරන්නට ඕනේ. ඉතින් එහෙම දෙයක් ධර්මයක් එක්ක හිතීමක් එක්ක හුරු කරනවා නම් ඒක ගොඩාක් වැදගත්. හොඳයි නන්නේ කාලෙත් අවසන්. ත්වන් සරණයි. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අද දිනත් ස්වාමීන් වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ හිමිදිරි උදෑසනින් අපිට මේ අපගේ අතින් සිදුවෙන වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් අපව මේ කියන්නේ හරි මාර්ගයට ගන්න ස්වාමීන් වහන්සේ තාම මහත් උත්සාහයක්කින් මේ ධර්ම කරුණු අපිට පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේ ධර්ම කරුණ පැහැදිලි කර දීමෙන් ස්වාමින් වහන්සේ ඊටාම වටිනා ධර්ම දානමේ කුසලයක් සිද්ධ කරගන්නවා. ඒ වගේම අපත් මේ ධර්ම ශ්‍රවණයෙන් සස් කරගත්ත සියලුම කුසල් ස්වාමින් වහන්සේට අපි ඊටාම සතුටින් අනුමෝදන් කරනවා. ස්වාමින් වහන්සේට ඊටාම සුඛ ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම ස්වාමින් වහන්සේගේ පින්වත් දෙමව්පියන්ටත් ගුරුවරු උපාධ්‍යයන් වහන්සේලාටත් මළගිය ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා. ඔවුන් ඒ සියලු දෙනාටමත් උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දින මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු සියලුම දෙනාටත් මේ ධර්ම සාකච්ඡාව සාර්ථක කරගෙන යාමට උදව් උපකාර කරන සියලුම දෙනාටත් ධර්ම ශ්‍රවණය කර ඔබ අප හැම සියලු දෙනාටමත් උතුම් ධර්මාබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේ අපි ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේට ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ. ත්වන් සරණයි. අද දවසේදීත් අපි මේ හිමිදිරි උදෑසන ධර්මයේ සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් විශාල පුණ්‍ය ධර්මයන් රාශියක් රැස් කර ගන්නට යෙදුණා. ඔබ විශේෂයෙන් තේරුම් ගන්නට ඕනේ අපට මේ අවස්ථාවල් හැම වෙලෙම පුදා වෙන්නේ නැහැ. අපි ඒ නිසා ලැබුණු අවස්ථාව තුලින් උපරිම ප්‍රයෝජන ගන්නට ඕනේ. ඒ වගේම තමයි අපි මේ අවස්ථාව ලැබීම පිළිබඳව අපි සතුටු වෙන්නට ඕනේ. මොකද ඔබගේ ජීවිතයත් මගේ ජීවිතයත් ඕනම අයගේ ජීවිතය ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. ඊළඟට තමයි දැන් මම ලබන හති කරන්නේ නැහැ සාකච්ඡාව මේ වැඩසටහන් කීපයක් තියෙනවා විශේෂ නිසා. ඒ වගේම තමයි අපට වුණත් ඉදිරියේ දිගටම මේ කාරණාව කරගෙන යන්නේ නැහැ. මොකද අපි අපේ පැත්ත මගේ පැත්ත මම වෙනම බලන්නට ඕනේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලෙම ලැබුණු අවස්ථාවේ වටිනාකම හොඳට තේරුම් ගන්නට ඕනේ. ලැබුණු අවස්ථාවේ වටිනාකම තේරුම් ගත්තොත් තමයි අපි නිවැරදිව හරියට හරිම විදිහට උපකාරය බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් මගහැරිලා ගියාට පස්සේ පසුතැවිලා වැඩක් වෙන්නේ නැහැ. මොකද අපි පවා දිගටම මේ වැඩ පිළිවෙලවල් කරන්නේ නැහැ. යම් පිරිසක් හැදිලා ඉන්න නිසා යම් උපකාරයක් කරනවා. එතනින් එහාට කරන්න අපටත් හැකියාව නැහැ. ඉතින් අද දවසේදී මේ රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වී උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම මෑත යුගයේ පහළ වුණු මහ යතිවරුන් වන අපවත් වදාළ අති පූජනීය ඩෙන්මාර්ක් ඥානදීප මහ යතිවරයන් වහන්සේට කටකරුන්දේ ඥානানন্দ මහ යතිවරයන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඒ වගේම මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම අපට මේ සාකච්ඡාවට ආරාධනා කරපු ගායනපතිවර මහත්මයාගේ ආදරණීය මෑණියන්ටත් ඒ වගේම ඔබ නමින් නිපතවර පවුල නමින් මියගේ සියලු ඥාතීන්ටත් පරලෝක ජීවිත සුඛී සුවපත් භාවයට පත් වෙන මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම මගේ ගුරුදේව උත්තමයන් වහන්සේට ආචාර්ය උත්තමයන් වහන්සේට උපාධ්‍යාය උත්තමයන් වහන්සේට මේ ලෝක ශාසනය සුරකින්න මහ යතිවරුන්ට දහමින් සැනසෙන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ගායනපතිවර මහත්මයා ඒ වගේම
ඒ පොතුවැර පවුලේ අස්තික පොතුවැර මහත්මයා, ධම්මපාල පොතුවැර මහත්මිය ආදී පොතුවැර පවුලේ සියලු දෙනාටමත්, තුලානි මහත්මිය ඇතුළු විශේෂම දෙනාටමත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපට නිරන්තරයෙන් මේ ධර්ම දානය සඳහා උදව් කරන සෑම දිනාටම තාක්ෂණික දායකත්ව ආදී දේවල් ලබා දෙන ධර්ම දානයන් සිදු කරන සීල දිනාට මේ සීල පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපට නිරන්තරයෙන් සිව්පසෙන් අප උපකාර කරන දෙස් විදේශ ඔබ සියලු දෙනාටම බණ්ඩාර මහත්තයා, ඩයස් මහත්තයා, රූපසිංහ මහත්මයා ඇතුළු ඔබ සෑම සියලු දෙනාටම මේ සීල පින් අනුමෝදන් වෙත්වා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. බුදුරන් වහන්සේගේ උතුම් බුද්ධ අනුභවයෙන්, ධර්ම රත්නයේ උතුම් ධම්මානුභවයෙන්, සංඝ රත්නයේ උතුම් සංඝානුභවයෙන්, ඒ වගේම මම මේ උතුම් ධර්මයේ සාකච්ඡා කරන්නේ සත්‍ය ධර්මයේ ඉස්මතු කරන්න ඕනේ කියන හැඟීමෙන්ම ඒ සත්‍යයි. ඉතින් ඒ සත්‍යානුභවයෙන්ද මේ ලෝකයට මේ ශ්‍රී ලංකාවට උදා වී තිබෙන කොරෝනා වසංගත බියදුරු වී සැමට සතුටින් ඉන්න වාසනාව උදා වේවා. හොඳයි සීල් දිනාටම තෙරුවන් සරණයි. ඔබට අවස්ථාව තියෙන සක්කාය දිට්ඨි ප්‍රහාණී පොත බොහෝ වෙලාවට 17න් පස්සේ නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකකින්. 17 උදේ 9ට ඒ පිළිගැන්වීමේ ධර්ම දේශනාවක් සමග පිළිගැන්වීම කටයුත්තක් තියෙනවා. අර්ලිගහ මන්දිරේ එදා පොහොය ධර්ම දේශනාව සමග ඒක ඔබට සවන් දෙන්නටත් අවස්ථාව තියෙනවා. ඉතින් මේ පොත ඊටාම වටිනවා. ගොඩක් කෙනෙකුට හිතන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒක ඔබට ලබා ගන්න පුළුවන් PDF මාර්ගයෙන් anumundasit.lk කියන වෙබ්සයිට් එකකින්. හොඳයි තෙරුවන් සරණයි.